ප්‍රශ්නාංක 9 කුලක පාඩමේ ප්‍රශ්නාංක 9 රෝමි ලක්කම් 1 මේ වෙනකොට කරා රෝමි ලක්කම් 2 මම ආයෙත් කරන්නම් එදා කරාට කමන්නේ ආයෙත් කරන්නම් ප්‍රශ්නාංක 9 රෝමි ලක්කම් 2 nx 40යි ny 30යි nx මේලය y සමානයි 50 නම් nx ඡේදන y අහනවා nx ඡේදනය y. ඒතර දරුවෝ මෙයාව ගන්න පුළුවන් nx ධන ny ඍණ nx මේලය y. හරි. මෙයා මෙතනට දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මේලය වුණොත් මෙතන ඡේදනය. මෙතන ඡේදනය වුණොත් මෙතන මේලය. මම එදා කියලා දුන්න මේ කතාව. හරි. ඔන්න nx ඡේදනය y ඕන නිසා nx කියන්නේ 40යි. ධන ny කියන්නේ 30යි. ඍණ nx මේලය y 50යි. 40යි 30යි එකතු කරමු. 40යි 30යි 70 ඍණ 50 70න් 50ක් අඩු කරා 20යි. හරි. ඊළඟට රෝමි ලක්කම් 2 sorry 3 තුන්වෙනි කොටස np dash සමානයි 25යි n සර්වාත්‍ර කුලකය සමානයි 40යි nq සමානයි 20යි නම් n අය වගේම np ඡේදන q දීලා np ඡේදන q 10ක් නම් අපෙන් අහනවා np මේලය q. අපෙන් අහනවා np මේලය q තමයි අපෙන් අහන්න දරුවෝ. ඉතින් මෙයාව හොයාගන්න p මේල q හොයන්න එක්කෝ මේ එක ඍණ np මේල q ගේ ඩෑෂ් දාන්න ඕන. එහෙම නැත්නම් np ධන nq ඍණ np ඡේදන q දාන්න ඕන. මෙයා හොයන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එක්ක මෙහෙම එක ඍණ np මේලය q ගේ ඩෑෂ් එක්ක ඕක දාන්න ඕන. මේක දාන්නත් p මේල q ගේ ඩෑෂ් දන්නේ නැහනේ. නම් මේක ගැලපෙන්නේ නැහැ. k කියන්නේ මොකද්ද එතන? p කියන්නේ කුලකයක්. ඊළඟට එහෙම නැත්නම් np ධන nq ඍණ np ඡේදන q දාන්න ඕන. එක්ක ඕක දාන්න ඕන. np මේලය q සමානයි np ධන nq ඍණ np ඡේදන q දාන්න. ඕකනේ අනිත් එක මෙතන මේලය තියෙද්දි pq ගේ එකතුව අඩු කරනවා ඡේදනය. හරි එදා හයිලයිට් කරගත්තේ. ආන්න ඒ ටික තමයි මේ පාවිච්චි කරන්නේ. ඒ ටිකෙන් තමයි මේක හදන්න තියෙන්නේ. වෙන මොකුත් නැහැ. හරි. ඔය උඩ තියෙන සෙට් එකෙන් තමයි මේක හදන්න තියෙන්නේ. np දන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට np ඩෑෂ් දන්නවා. එහෙනම් np හොයාගන්න පුළුවන්. n සර්වාත්‍ර කුලකේ දන්නවා. nq දන්නවා. np ඡේදන q. මේකත් දන්නවා. මෙන්න මෙතනින් මෙයාව දන්නවා. nq මෙයාවත් දන්නවා. np දන්නේ හැබැයි ඒ වෙනුවට np ඩෑෂ් දන්නවා. හරිනේ? දරුවෝ මේ එක නෙමෙයි හොඳ මම ඉස්සෙල්ලා වැරදිලා ලිව්වේ එක නෙමෙයි එක එන්නේ මේ සම්භාවිතාවට. මට අමතක වෙලා එක කියලා ලිව්නේ ඒ සම්භාවිතාවේ. එක මේ මෙතනට එන සර්වත්‍ර කුලකේ. දැන් මම අර මෙතන ලිව්වන එකක් මෙහෙම මීට කලින් එකක් np මේලය q සමානයි එක ඍණ කියලා ලිව්වේ. එක නෙමෙයි එකට එන්නේ n සර්වත්‍ර කුලකය ඍණ np මේලය q. සම්භාවිතාවයි චුට්ටක් සර්වත්‍ර මේ සම්භාවිතාවේදී මෙතනට එන්නේ එක. හරි. කුලකවල එන්නේ මෙතනට n සර්වත්‍ර කුලකය. මෙන්න මෙහෙමයි අර ඒකනේ. ඒක දැහුව ඉස්සෙල්ලා. p කියලානේ වාගේ. p කට ඇහිච්ච විදිය.
මං එකේ ගියා. කොහද? ඇහුනේ මට P කියලා වගේ. සර්ගේ කන් ඇහෙන්නෙත් නෑ මට. මෙතන උදේට පන්ති දාන්න එපා අයියා. හරි මේ හරි මෙන්න මේකයි ඉස්සෙල්ලා ලියවෙන්න ඕන එක ලියුනේ මෙතනට එක කියලා හොඳයි මට දැන් තමයි ඒක පස්සේ තමයි මීටර උනේ ආනේ මම හිතන්නේ ලියුවේ එකනේ කියලා හරි මේකත් එහෙමයි මෙතන ඩෑෂ් මේක ඩෑෂ් නේ හොයන්න මෙයාගේ ඩෑෂ් එක්ක මෙතෙන්ට ඩෑෂ් එක්ක මෙතෙන්ට ඩෑෂ් හරි දැන් එහෙනම් මේ NP හොයා ගන්න ඕනි NP හොයන්න නම් NP සමානයි n සර්වත්‍ර කුලකය අඩු කිරීම n p ගේ ඩෑෂ් ඕනක දාන්න තියෙනවා. ඒ කොහොමද ඒක එක සැරේ දැම්මේ? එක සැරේ දාන්න පුළුවන්. ඇයි දරුවෝ? මේ දෙන්නගේ එකතු වෙන්නේ සර්වත්‍ර කුලකය ලැබෙන්නේ. දැන් ඕක එක සැරේ බැරි නම් මෙහෙම ලියා ගන්න. ඕක එක සැරේ බැරි නම් මෙන්න මෙහෙම ලිව්වා. np ධන np ඩෑෂ් සමානයි p කුලකයේ p ඩෑෂ් කුලකයේ අවයව ගණනයේ එකතුව සමාන වෙනවා සර්වත්‍ර කුලකයේ අවයව ගණනට. හරිනේ? මේක දන්නවනේ මේක තේරෙනවනේ. ඔන්න ඔතනින් np ව උක්ත කරන්න. මෙතනින් np උක්ත කරනවා. np උක්ත කරාම n සර්වත්‍ර කුලකය මේ np ඩෑෂ් එක මෙහෙම පැත්තට යනවා. ඍණ np ඩෑෂ්. දැන් වැඩේ ඕකේනේ. හරි. තේරුණාද? ඔව්. හරි. n සර්වත්‍ර කුලකය 40 ඍණ np ඩෑෂ් 25යි. 40න් 25ක් අඩු කරමු. එතනව 15ක්. ඔන්න NP හොයාගත්තා. හරි. එහෙනම් මුලින්ම දරුවෝ අපි මේක දාන්න කලින් මෙන්න මෙයාව හොයාගෙන ඉන්න. මුලින්ම මේ වැඩේ කරගන්න. මුලින්ම NP ව හොයාගෙන ඉන්න. උත්තර කරන්න ඉඩ නැහැ නේද මෙතන? මොකද්ද? ඉඩ නැහැ මෙතන. ඔය පොඩි ඉඩිය කොහොම හරි ගේම ගහගන්න ඕනේ. එක පැත්තක මේ ටික හදන්නකෝ. දැන් හැබැයි ඉඩ සුට්ට වැඩිපුර දෙන්න හදනකොට මොකද්ද? ටියුට් හදනකොට ඉඩ සුට්ටක් වැඩිපුර දෙන්න. හරි. මෙයා මේක තාචු මේක මේ ඔයගොල්ලෝ ලියාගන්නදී මේක මේ පැත්තට කරලා ලියන්න. වම් පැත්තට කරලා. මේක ලියන්න දකුණු පැත්තෙන්. දෙකම මැද්දේ වගේ. මේක මේ පැත්තෙන් ලියන්න. හරි ලියා ගන්න ටක් ගාලා. දැන් හරි. මෙයා මේ පැත්තට කරලා මෙයාව එහා පැත්තට දාලා ලියන්න. සර් ඔව් දරුවෝ. කුලකයක් 28 සර් අපිට ඩෑෂ් කවන්න පුළුවන්ද? මොකද්ද? කුලකයක් 28 අපිට ඩෑෂ් කපන්න පුළුවන්ද? ඩෑෂ් එහෙම කපන්න බෑ හොඳේ. ඒක ඩෑෂ් අයින් වෙන ක්‍රමයක් තියෙනවා. සර් අපේ ඉස්කෝලේදී කියලා දුන්නා නම් මෙන්න මෙහෙම කේස් එකක් වෙන්නේ නැති. මෙන්න මෙහෙම දෙයක්. අර මොකද්ද මේ මොකක්ද කෙනෙක් කියලා දෙය කිව්වා දාර්ශනික. හරිද? NP මේලය Q ගේ ඩෑෂ් එක. මේකේ ඩෑෂ් කියන්නේ මෙහෙමයි. ඩෑෂ් කපන්නනේ. මේ හරි. ඒතර ඒකේ ඩෑෂ් එක අයින් වෙලා යනවා. හරි. ඒක හරි. දැන් මේ ඩෑෂ් එක දරුවෝ මේ දෙන්නට දුන්නොත් මෙන්න මෙහෙම එකක් වෙනවා. NP ගේ ඩෑෂ් මේක ඡේදනයක් වෙනවා. හරි. ඔන්න ඔහොම කේස් එකක් තියෙනවා. ඕකට කියනවා මේ මොකද IT වලත් ඔක කියලා දෙනවා. IT මේ සංගණන න්‍යාය විගට කුලකක් තියෙනවා. ඔන්න ඔහොම ඔව් IT වල තියෙනවා. හරි. IT වල තියෙනවා මේ ඔය මේක මේ එකක්. ඔහොම කේස් එකක් තියෙනවා. මොකක් හරියට මතක නැහැ ඒ ටික. ඩෑෂ් කරුව අවුලක් නැහැ මේ කපලා දාන්න පුළුවන්. ඒකත් ඔය IT වල එනවා. හොඳයි. IT වල ඔය ඩෑෂ් ඔය තියෙනවනේ මේ. A ඩෑෂ් ධන B ඩෑෂ් ගේ ඩෑෂ් ඔන්න ඔහොම.
මේවා දන්නවත් දන්නේ නැහැ. ඔයගොල්ලන්ට IT වල දැන් කරලා තියෙන්නේ මේ වගේ ඒවා. නෑ නැද්ද? ඔන්න ඔය අසල් වගේ කරලා. කියන්නේ මෙහෙමයි. IT වල ඔය ඩෑෂ් එක එන්නේ කොහමනේ? IT වල B ගේ ඩෑෂ් ආවොත් B ට සමානයි. දන්නේ නම්බර් සිස්ටම්ස් විතරයි ඉවර කරේ දැන්. නම්බර් සිස්ටම්ස් වලින් පස්සේ එන්නේ ඔය මෙන්න මේ ద్వාර කරද්දි ගේට් සෙට් එක කරද්දි තමයි ඔය ටික එන්නේ. අවජනස බෝලියාන වීඩියෝ ගණිත. අන්න හරි බෝලිය. එහෙම විෂයක් ඔව් ගේට් මේ ඕ ගේට් එක ඊළඟට ඔය ගේට් සෙට් එක කරත් තමයි ඕක එන්නේ හොන්නේ. AND ගේට් එක logic gates. ලොජික් ගේට් සෙට් එක. ලොජික් ගේට් ඒක සර් විෂයක්ද සර්? විෂයක් කියන්නේ IT වල තියෙන. ඒක සර් ඒක වෙනම විෂයක්ද බූලියානු බීජගණිතය? ඔව් විෂයක් කියන්නේ ඉතින් IT වල පොඩි කොටසක් පාඩම. IT වල පාඩමක්. අන්න ඒ ඩාර් සෙට් එක කරද්දී ඔය ඩෑෂ් එක කැපිලා යනවා. ඒවා කියලා දෙයි IT කරද්දී. ගණන් වලට භාවිත කරන්න පුළුවන් අපිට. මොකද මේ ගණන් වල ඉස්සර ඒක භාවිත කරන්න පුළුවන් නේ. මේ ගණන් වල මට හුන්නේ ගණන් වල ඉස්සර අපිට ඒක මේ භාවිත කරන්න පුළුවන් නේ. මෙහෙමයි මෙතෙන්දි දරුවෝ ඩෑෂ් එක අවුලක් නැහැ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් ඔන්න මේකනේ කියන්නේ. දැන් අපි NQ ගේ ඩෑෂ් දාලා I ඩෑෂ් දැම්මොත් එහෙම අනුපූරකයටත් අයත් නොවන එක කියන එක ගැන කියවෙන්නේ. එතකොට අන්න ඒ වගේ ඩෑෂ් වස්ස තමයි කිව්වේ. ඔව්. හරිද? ඩෑෂ් අයින් වෙලා අන්තිමට මේක NQ ට සමානයි. ඒක හරි. ඒ කියන්නේ Q ගේ අනුපූරකය ඒකෙත් ආය අනුපූරකය කියන්නේ NQ කුලකය කියන එකමයි. ඒක හරි. හැබැයි ඉතින් ඔය වගේම මේ එහෙම ඔයගොල්ලන්ට යෙදෙන්නේ යෙදීමක් නැහැ හැබැයි. හරි. ඒ වගේම යෙදීමක් නැහැ. ඔයගොල්ලන්ට තේරෙන්නේ මෙන්න මේ වගේ ඒවා. ඔය වගේ ඒවා එන්නේ නැහැ. IT වලට එනවා මේ ගණන් වලට එන්නේ නැහැ. දැන් හරි ඔන්න NP 15යි ධන NQ 20යි ඍණ NP ඡේදන Q NP ඡේදන Q 10යි මේ ටික මේ මෙහෙන් ලියන්න හොඳේ නැත්නම් ඉඩ මදි වෙයි. ඔය සෙට් එක මේ පැත්තට ගත්තා නම් හරි. මේ සෙට් එක මෙතෙන්ට ගන්න. පහළවයි 20යි එකතු කරලා 10ක් අඩු කරන්න. 15යි 20යි එකතු කරා 35යි 35න් 10ක් අඩු කරා 25යි. උත්තරේ ගත්තද මේක? හරි නේද? ඊළඟට 10 රෝමි ලක්කම් 1. හරිනේ මං ඊළඟ කොටසට එන්නම්. මකනවා බෝඩ් එක ලියා ගන්න ළමයි නෑනේ. ප්‍රශ්න අංක 10 රෝමි ලක්කම් 1. මේකත් දරුවෝ ටිකක් කල්පනා කරලා හදන්න ඕන ගානක් හොඳේ. ඒක නම් හැබැයි කල්පනා කරන දෙයක් ඇත්තෙම නෑ වගේ බලමුකෝ. ඔය අන්තිම එක රෝමි ලක්කම් 10 රෝමි ලක්කම් 2 චුට්ටක් කල්පනා කරන්න ඕන. nm සමානයි 18යි nn සමානයි 16යි nm මේලය n සමානයි 34යි. අපිට කියනවා nm ඡේදනය n සොයන්න කියලා. nm ඡේදනය n සොයන්න කියලා කියනවා. හරි. දැන් බලන්න මේ ඡේදනය
හොයන්න ඕනේ. හරි. අපි දන්නෝ ඡේදනය ලැබෙන්නේ nm ධන nn ඍණ n m මේලය n ගෙන් කියලා. ඕක අපි දන්නවනේ. ඇයි මෙතන මේලය තිබ්බොත් මෙතන ඡේදනය. මෙතන මේලය තිබ්බොත් මෙතන ඡේදනය තිබ්බොත් මෙතන මේලය. ඡේදනය තිබ්බොත් මේලය, මේලය තිබ්බොත් ඡේදනය. එච්චරයි මාරු වෙන්නේ. මෙයා හොයන්න ඕනි nm දන්නවා 18යි. nn 16යි. nm මේලය n 34යි. 18යි 16යි එකතු කරමු. 8යි 6යි 14න් 4 එකක් ඉතිරි. 1යි 2යි 3යි. 34 අඩු කිරීම 34 සමානයි බිඳුවයි. ඔන්න බිඳුවක් ආවා. ඒ කියන්නේ මොකක්ද උනේ? මේ මොකක්ද උනේ දරුවෝ? අභිශූන්‍ය. ඡේදන කුලකයේ අවයව කිසිවක් නැහැ. මේ ඡේදන කුලකයේ. ඡේදන කුලකයේ අවයව කිසිවක් නැහැ. ඒ කියන්නේ මෙයාලට ඡේදනයක් නැහැ කියන එකනේ. ඡේදනයක් නැහැ. එහෙනම් ඡේදන කුලකයේ අභිශූන්‍යයි කියන්නේ මේ mn කියන්නේ කුලක දෙයක්. කො වචනේ ඉන්න ඕන. mn කියන්නේ මොන කුලක දෙයක්ද? ඡේදනයක් නැත්නම් වියුක්ත කුලක දෙයක්. හරිනේ? එහෙනම් mn කියන්නේ වියුක්ත කුලක. හරි. ආන්න ඒකට තමයි ඔක දීලා තියෙන්නේ. ආයි ලියන්න ඕනේ නැහැ. ඒක පොඩ්ඩක් මතක් කරන්න විතරයි. ඔන්න මෙයාගේ ඡේදනයේ අවයව නැහැ. ඒ කියන්නේ මෙයාගේ ඡේදනය අභිශූන්‍යයි. ඒ නිසා ඡේදනයක් නැහැ කියන්නේ මේ කුලක දෙක වියුක්ත කුලක දෙයක්. හරි රෝමි ලක්කම් 2 පටන් ගන්න දැන්. x ඡේදනය y අභිශූන්‍යයි. ඊළඟට nx x කුලකයේ අවයව ගණන 12යි. nx මේලය y nx මේලය y සමානයි 30යි. නම් ny සොයන්න. අපිට කියනවා ny. හරි. ny අහනවා. හොයන්න ක්‍රමයක් මතක් වෙනවද? එක සැරේ ny මෙහෙමනේ. එක සැරේ ny බැරි නම් මේ එක සැරේ මේ ny එක සැරේ හොයන්න බැරි නම් මෙයාව ලියා ගන්න. nx මේලය y. n x මේලය y සමානයි nx ධන ny ඍණ nx ඡේදනය y නේ. ඕකනේ අපි ලියන්නේ. nx මේලය y සමානයි nx ධන ny ඍණ nx ඡේදනය y. දැන් මේක ලියාගෙන මේකට ආදේශ කරන්න. nx මේලය y අපි දන්නවා 30යි. nx 12යි. ny තමයි හොයන්න ඕනි. මෙයා අභිශූන්‍යයි කියන්නේ අවයව ගාන කීයද? බිඳුව. අවයව ගාන බිඳුවයි. ඒක වැඩකුත් නැහැ ඕනෙත් නැහැ. හරි ගන්න ny. 12 මේ පැත්තට දාන්න ny සමානයි 18යි. ආපු පාට කරන්න දෙයි. ඔව් ඒ කුලක තුනේ දරුවෝ ඒ 11 වසර ඒවා. අපි 10 වසර ගණන් ටික හදලා අනේ මේ ඔය පාට කරන්නෙමු. දැන් මෙහෙමනේ දරුවෝ දැන් මේ 11 දී මේ වෙද්දි දැන් 10 වසරේ සියල්ල ඉවරයි. දැන් තියෙන 10 වසරේ ගණන් හදන්න කුලක. හරිද? ඒ නිසා 10 වසරේ කුලක ගණන් ටික හදලා තමයි ඔතෙන්ට එන්න ඕනි.
දැන් ඕගොල්ලන්ට අච්චු පොතේ මේ වෙනකොට ගණන් ඔක්කොම වගේ හදන්න පුළුවන් 10 වසර ළමයිට. දැන් ඉන්න බලන්න. අපි හරි. ඔව් 10 වසර ළමයිට කුලක ගණන් ඔක්කොම හදන්න පුළුවන්. දැන් අද මේ ටික ඉවර කරනවනේ 10 වසර ටික. ඒතකොට 10 වසර ළමයිට ඔක්කොම ටික හදා ගන්න පුළුවන්. හරි දරුවෝ දැන් එන්න ඔය පාට කරන පිටුව අයින් කරලා ඒ කියන්නේ පිටුව හැම තියෙද්දි ඒ පිටුවට නෙමෙයි පිටු අංක චුට්ටක් එනවා කියන්න. පිටු අංක 11ට එන්න. පිටු අංක 11. හරි. පොතේද ලියන්න ඕන අපි? ඔව් පොතේ හදන්න ඕන. ඔන්න දැන් තමයි පොත ඕන වෙන්නේ. පිටු අංක 11 ප්‍රශ්න අංක 1 2 3 4 5 6 7 8 පිළිවෙලට කරගෙන එන්න ප්‍රශ්න අංක 10 වෙනකම්. 10 වෙනකම් තියෙන්නේ 10 වසර. 11 12 තියෙන්නේ 11 වසරේ. 11 12 11 වසර 10 වෙනකම් 10 වසර. හරි 1 සිට 10 තෙක් තියෙන සියලුම ගණන් ටික හදන්න. පටන් ගන්න. කියවන්න ගාන හොඳට. ගාන කියවන්න. දැන්ද? ඔව් දැන් just now. අර එතන මම පැත්තේ තියෙන මේ කුලක නම් කරන්න ටික කරන්න ඕනේ නැහැ. නෑ ඒ 11 වසරනේ දරුවෝ. මම ඒත් 10 වසර ටික කරලා 11 වසරට එන්න. හරි 10 වසරේ ගණන් ටික හදලා 11 වසරට එන්න. නැත්තම් පාට කරලා නෝ නැත්තම් ඔක්කොම තීරනේ. ඔය දැන් තීර ටික පොඩ්ඩක් තියලා අපි ගණන් වලට එමු. ගණන් ටික හදමු. හරි පොතේ පටන් ගන්න ඕන. ඔයාලගේ ලියන පොතේ ප්‍රශ්න අංක 1. තරුණ ගොවි සමාජයක සමාජිකයින් 30 දෙනෙකු සිටිති. මොවුන්ගෙන් 20 දෙනෙකු මිරිස් වවති. 15 දෙනෙකු රතු ලූණු වවති. 8 දෙනෙකු මිරිස් හා රතු ලූණු යන දෙවර්ගයම වවති. මිරිස් හෝ ලූණු හෝ නොවවන සමාජිකයින් සංඛ්‍යාව කීයද? ඒතර දරුවෝ මේම දැන් ඔය ගානක් කියපු ගමන් ඔය ගානට අපි ඇඳ ගන්න ඕන වෙන සටහනක්. වෙන රූප සටහනක් රූපයක් අඳ ගන්න ඕනද? ඔව් වෙන රූපයක් ඇඳ ගන්න ඕන. නැත්තම් අපිට හොයාගන්න බෑනේ කොටස්. දැන් වෙන රූපය අඳින්නේ මොන ආකාරයකද? ආකාර තුනක් තියෙනවනේ. කුලක දෙකක් තියෙද්දි වෙන වෙනම අඳින්න පුළුවන්. ඡේදනයක් වෙන්න අඳින්න පුළුවන්. උපකුලකයක් වෙන්න අඳින්න පුළුවන්. ඔය ආකාර තුනේ මොන විදියටද අඳින්නේ කියන එක ගැන චුට්ටක් හිතන්න. ඔන්න බලන්න ආයි ගාන කියවගෙන යද්දී ඔක අහු වෙනවා. තරුණ ගොවි සමාජයක සමාජිකයින් 30 දෙනෙකු සිටිති. මොවුන්ගෙන් 20 දෙනෙකු මිරිස් වවති. 15 දෙනෙකු රතු ලූණු වවති. 8 දෙනෙකු මිරිස් හා රතු ලූණු යන දෙවර්ගයම වවති. ඡේදනය. ඡේදනයක්. දැක්කනේ අන්න එතනින් අහුනේ. 8 දෙනෙක් මිරිස් හා රතු ලූණු යන දෙවර්ගයම වවනවා කියන්නේ ඡේදනයක්. හරි. එහෙනම් ඡේදනයක් වෙන විදියට අඳින්න. සර් මේ ඡේදන මේ රවුම අඳිද්දි දැන් මේ නිකන් පැන්සලෙන් අඳිර කමන්නේ නැහැ නේ. ඒකට කමන්නේ නැහැ පැන්සලෙන් අඳින්න. නැතු මේ කව කටු තිය මේ අඳින්න ඕනේ නැහැ. මිරිස් රතු ලූණු ලුයන්න හරි තමයි ලූණු රතු ලූණු ඔක්කොම සමාජිකයෝ 30 දෙනෙක් ඉන්නවා. ඔක්කොම සමාජිකයෝ 30 දෙනයි. හරිද? මොවුන්ගෙන් 20 දෙනෙක් මිරිස් 20ක් මිරිස්. එහෙනම් මිරිස් 20 දාන්නේ මෙතෙන්ට. දන්නවනේ ඒක දැන්. 15 දෙනෙකු රතු ලූණු. 15 දෙනෙක් රතු ලූණු. වැඩේ තේරෙනව නේද දැන්? ඔව්. අවුලක් නැහැනේ මේ පැහැදිලිනේ ඇයි මෙතෙන්ට දැම්මේ කියලා?
8 දෙනෙකු මිරිස් හා රතු ලුණු යන දෙවර්ග වෙන 8 මැද. හරි. රෝමිලක්කම් 1 මිරිස් හෝ ලුණු හෝ නොවවන සමාජිකයන් සංඛ්‍යාව කියන මේ වටේ ටික හොයන්න. මේ වටේ ටික අහනවා. හරි වටේ ටික හොයන්න ඕනි. අපි මේවත් ඕනම් හොයලා දාගත්තට කමක් නැහැ. රතු ඒ ලුණු 15 එකතු කරලා 30න් බෙදනවා. ඔව් මෙතන කොහොමද රතු ලුණු අහනවනේ. මේක හොයා ගන්න ඕන කොහොමද අපි. රතු ලුණු ආලෙන් අඩු කරන්න රතු ලුණු පමණක්. හරි අපිට මෙන්න මේ වටේ ටික හොයන්න ඕනි. වටේ ටික හොයන්න මම ක්‍රමයේ කියලා දුන්නා. 20යි 15යි එකතු නෑ එහෙම නෙමෙයි. හරි එහෙම හරියන්නේ නෑ මෙහෙමයි. මෙයා ගත්තා 20 ගන්න. ඊට පස්සේ මේ ටික හොයා ගන්න ඕනේ. මේ ටිකත් එක්ක ගන්න. හොඳයි. ඒ ගන්න එක 30 අඩු කරනවා. ඔව් මෙතන 20 මේ ඔක්කොම ටික 20යිනේ. 15න් 8ක් අඩු කළා මෙයා හොයාගන්න මුලින්ම. අපිට කොහොමද රතු ලුණු ටික ඕනයි රතු ලුණු පමණක්. 15න් 8ක් අඩු කරා 7යි. දැන් මේ ටික 20යි මේ ටික 7යි මේ ඔක්කොම 30යි. මෙයාට ඕන පොඩි සංකේතයක් දාගත්තට කමක් නැහැ. ඒ පැන්සලෙන් සෝවත් ලකුණු කරගන්න. ඕ පැන්සලෙන් දාගන්න. හරි. මෙතෙන්ට x කියලා මොකක් හරි ඕන සංකේතයක් දාගන්න. එතකොට x එකතු කිරීම මේ ටික ඔක්කොම 20යිනේ. 20 එකතු කිරීම මේකෙන් ගන්නේ 7. මේ 7 සමානයි 30යි. එතකොට x දාන 20යි 7යි 27 සමානයි 30යි. x සමානයි 30න් අඩු කරන්න 27ක්. 3ක් විතරයි. හරි. ඔන්න ඒ කොටස. ලියන්න දැන් මේ මිරිස් පමණ sorry ඒ අතුලෙන් x කියලා දාගන්නද? රෝමිලක්කම් 1 ලියන මිරිස් හෝ ලුණු හෝ නොවන සමාජික සංඛ්‍යාව. එම නිසා මිරිස් හෝ රතු ලුණු හෝ නොවවන සමාජිකයින් සංඛ්‍යාව සමානයි 3යි. අරකේ ලකුණු කරගන්න 3යි කියලා. ඒක දාගන්න. කමන්නේ දාගන්න. මෙහෙම x තියෙද්දි එහෙම දාගන්න තව තැනකින් 3ක් තියෙනවා. සර් ඔව් දැන් මේ ඉස්කෝලේ නැති එකේ ලොකු ටියුටර් දෙනු ගණන් වලින් ඉස්කෝලේ නැති එකේ ලොකු ගණන් දාලා ලොකු ටියුටර් දීලා උදේ සාකච්ඡා කරමු දවසක් දා. ඔව් දැන් මම කොහමද දවසක් දානවා අමතරව. අමතරව දවසක් දානවා. එදා කරන්න බැරි වෙච්ච එකත් එක්ක දවසක් දානවා උදේට. එළ දෙවුන්දර ගියේ. ඔව් දෙවුන්දර ගියා. අපිට බාරයක් වෙන්න ඕලෙවල් පාස්. ඔව් ස්තුතියි. මේ මෙහෙමයි ඕගොල්ලොන්ට ඔයගොල්ලෝ වෙන වෙනම යන්න ඕන දරුවෝ. හරිද? මේ දෙවුන්දර හරියම හිටින් දැන් නම් ඉවරයිද කොහෙද දෙවුන්දර කාලේ? සතියේනේ තියෙන්නේ. ඒක තිබ්බා. පෙරහැර ගියේ. පෙරහැර තිබුණා. පෙරහැර අපි ගිය දවස් තිබුණේ පොය දවස් තිබුණා. ඉවරයිද? අපිට නම් මතක නැහැ පෙරහැර තිබ්බයි. අපි දන්නේ සර් ස්ටේටස් දානකොට දෙවුන්දර කාලේ කියලා. දන්නේ නැහනේ. එතකොට අර ගියා නම් අය පැඩ කඩලා ගිහිල්ලා බයික් එකක් කාරයක් කරා. පෙරහැර සෙට් එක ගිහිල්ලා තියෙන්නේ. අඩ නැත්නම් වැඩක් නැහැ ඉතින්. මොනව ගන්න යන්නේ? පලිය හරි. බලන්න. රෝමිලක්කම් 2 හරි. රෝමිලක්කම් 2ට යන්න. රෝමිලක්කම් 2 මිරිස් පමණක් වවන සමාජිකයින් ගණන. ලියන්න. මිරිස් පමණක්. ඔය වාක්‍ය ලියන්න ඕනේ සර්. ඔව් ලියලා ගන්න. නැත්තම් දරුවෝ මේ මොකද්ද කියලා හොයන්න ඕගොල්ලෝ මේ ටියුට් එකෙන් පෙරලන්න එපා.
ඔව්ද නැද්ද? හරි. අනිත් දවසේ ගානත් පොතේම ලියමු. බෑනේ එතකොට ඉතින් සෑහෙන වෙලාවක් යනවනේ. ඒ නිසානේ ගණන් ටික දෙන්න ටියුට් එකේ. විභාගෙට ලියන්න ඕනේ නැහැ. නෑ විභාගෙට ඕනේ නෑ. විභාගෙට දරුවෝ මේක පොඩි හිස්තනක් එක්ක දෙනවනේ. හිස්තනක් එක්ක හරි නැත්නම් අපිට ඒ අදාළ කොටස දාලා මෙච්චරයි කියලා ලියන්න පුළුවන්. විභාගෙට නම් එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. මිරිස් පමණක් වවන සමාජිකින් ගණන. හරි ලියලා දාන්න ඉස්සරහින්. 20න් 8ක් අඩු කරාම එතන 12යි. ඒකෙම තව එකක් අහන රතු ලුණු. රතු ලුණු පමණක් වවන සමාජිකයින් ගණන සමානයි 7යි. ඔන්න AB කොටස් දෙක. ඒ කොටස මේ B කොටස. මැච් එක බලුවේ? මැච් බලන්න කොහෙද දරුවෝ වෙලාවක්? ඉතින් පේපර් ක්ලාස් එකේ ඉච්චලා ඉන්නනේ දෙකම. එදා පේපර් ක්ලාස් එක කරන්න පේපර් ක්ලාස් එක නෙමෙයි සවුන්ඩ් ක්ලාස් එක. සවුන්ඩ් ක්ලාස් එක කරන්න බැරි වෙච්ච එක තමයි මම ක්ලාස් එකක් දාන්නේ. පේපර් ක්ලාස් එක වද්ද. එදා මම කොළඹ ගිහිල්ලා ඊට පස්සේ හරි අමාරුයි. ඔළුව කැක්කුමයි. ඊට පස්සේ කවදද දාන්නේ? මම දාන්නම් සවුන්ඩ බෑ දරුවාදත් පන්ති දාගත්තා. බදාදා වගේ බදාදා හරේ සිකුරාදා හරේ දාන්න. සිකුරාදා හෙලවෙන්නවක් කර බෑ. හරි හරි බදාදා වගේ සිකුරාද බෑ. බදාදා තවසට බෑ. අදාදත් බෑ. බදාද උදේට දාන්න. බදාදා උදේ හරි ප්‍රශ්නාංක දෙක දරුවෝ උදේ. මේක අමාරු මේ ගාන හදද්දි අමාරුවක් දැනුන්නේ නෑනේ නෑ ඔයගොල්ලෝ අමාරු කියලා නෑනේ හරි එහෙනම් කතාගෙන යන්න දැන් ඔය එහෙම නොවෙන්න හේතුව දැන් සියලුම සිද්ධාන්ත ඉගෙනගෙන තියෙන නිසා හරි මේ ගානේ මේක මහ දෙයක් නෙමෙයි මේක චූටි දෙයක් කියලා දැනෙන්නේ ඔයගොල්ලෝ දැන් දන්නවා මේකෙන් මේක කියවෙන්නේ මේක ඒ සියල්ල දන්නවා ඔයාලට තනියම මේ ගණන් ටික හදන්න පුළුවන් හරි ටක් ගාලා දරුවෝ දැන් මේ කතාවට වඩා මේ ගණන් ටික හදන එක තමයි වැදගත් වෙන්නේ හොඳේ කතා කරන්න පුළුවන් පස්සේ ඉක්මනින් අපි මේ ගණන් සෙට් එක හදාගෙන යමු කතාව නවත්තලා හරි ප්‍රශ්නාංක දෙක පටන් ගන්න 2 3 4 5 පටන් ගන්න දඩබඩ ගාලා කරගෙන යන්න පොඩි වෙලාවකුත් දෙන්නම් ඔයගොල්ලන්ට හදන්න නැත්තම් දැන් හදන් යන්න පුළුවන් අර අන්තිමට දීලා තියෙන වගන්ති හරියම වැදගත්. මෙම කණ්ඩායමේ සිටින සෑම ළමයෙකුම මෙයින් එකකට හෝ සහභාගී විය. හරි? ඒ කියන්නේ අයිස් ගහන අය නැහැ. ඒනන්ද සරවත්වල බිඳුව. අපේ ඉස්කෝලේ. මොකද්ද? එතකොට සරවත්වලක බිඳුව ඉන්නේ. සර්වත්‍ර කුලකේ නෙමෙයි. සර්වත්‍ර කුලක බිඳුවක් වෙන්නේ නැහනේ. සර්වත්‍ර කුලක කියන්නේ ඇතුලේ තියෙන ඔක්කොම ටිකනේ. එහෙම නෙමෙයි. අර කුලක දෙකට අයත් නොවන ටික. අන්න එහෙම කියන්නේ. ඇතුලේ දැන් නෝන ටික මොනවත් නැහැ. අන්න හරි. නොවන ටික මොකුත් නැහැ. සර්වත්‍ර කුලක බිඳුව එහෙම නැහැ කියලා ඒක අඳින්න නැතුව ඉන්නේ නැහනේ. නෑ ඒක හඳිනවා. ඒ කියන්නේ ඇතුලේ දාන්න දෙයක් නෑ. දැන් කොහොම වුණත් අපිට ඡේදනයක් තමයි ඒකෙත් ගන්න තියෙන්නේ. ඡේදනයක් කියලා පැහැදිලිනේ ගන්න. නේ? තේරෙනවනේ ඡේදනයක් කියලා ඉන්නේ මේකේ. ඒකටත් ඡේදනයක් කියලා තේරෙන්නේ මේ දෙකම කී දෙනෙක් අඩංගු වෙනවද කියලා අහන හින්දානේ. අන්න මෙතනින් කියවෙන්නේ හොඳේ. මෙන්න මෙතන කියවනේ මේ වැඩ දෙකෙහිම කී දෙනෙකු උදව් වූයේද කියලා අහනවනේ. මේ වැඩ දෙකටම කී දෙනෙක් වැඩ දෙකටම එනවා කියන්නේ මේ ඡේදනයක් තියෙනවා කියන එක. අන්න එතනින් කියවෙනවා.
සිසුන් 30යි ඔක්කොම සිසුන්. මේ සර්වත්‍ර කුලකය සිසුන් 30යි. අතුරින් 20ක් පාසල් වත්ත පිරිසුදු කරන්න. මේ වත්ත පිරිසිදු කිරීමට මොන වත්තද කියලා දාන්න. පාසල් වත්ත පිරිසිදු කිරීමට 15 දෙනෙක් පාසලෙහි වැට අලුත් දියා කිරීමට 15 දෙනෙක් වැට හරි. මෙතනින් වැට අලුත් වැඩයකින් සහභාගී වෙන මේ වැඩ දෙකටම කී දෙනෙක් උදව් වූයේද? වැඩ දෙකටම කී දෙනෙක් ආවද කියලා අහනවා. ඒ වගේම මෙම කණ්ඩායමේ සිටින සෑම ළමයෙකුම මේන් එකකට හෝ සහභාගී විය. ඒ කියන්නේ මේ 30 දෙනා මේ එකකට හරි ගිහිල්ලා. ඒ කියන්නේ මේ වටේ කවුරුවත් ඉන්නවද? නෑ. මේ වටේ කවුරුවත් නෑ. අන්න ඒකයි මුකුත් නෑ කියන්නේ. හරි? එනතකොට සර්වත්ව කුලකේ බිඳුවක් නෙමෙයි. සර්වත්ව කුලකේ 30ක් තියෙනවා. දැක්කනේ? ඒ කියන්නේ දරුවෝ. ඔව්. දැන් මේකෙන් කියවෙන්නේ මේ ටිකේ මෙන්න මේ ප්‍රදේශ තුනේ එකතුව හරියටම 30ට සමානයි කියලා. මෙයාගේ එකතුව හරියටම 30ට සමානයි. හරි අපි දැන් හොයාගමු මේ මැද කී දෙනෙක් ඉන්නවද කියලා. ඕන්නම් මෙතන දාගන්න සංකේතයක්. n කියලා හරි x කියලා හරි මොකක් හරි දාගන්න. x කියලා දාගත්ත කියලා හිතන්නකෝ. හරි ඒතර අපිට මෙයා ලියන්න පුළුවන් 20 ඍණ x. මෙයා ගන්න පුළුවන් 15 ඍණ x කියලා. මෙයා 20 ඍණ x. මෙයා 15 ඍණ x. එතකොට මෙයා මම සම්පූර්ණයෙන් ඔක්කොම ටික ගන්නම්. එතකොට 20 ධන මේ ටික ඊළඟට ගන්න තියෙන්නේ. දැන් මේ 20 ගත්තම මෙයත් එනෝනේ. මේ ඔක්කොම ටික ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ගන්න තියෙන්නේ මේ චුට්ට 15 ඍණ x සමානයි 30යි. ඇයි වටේ මොනවත් නැහැ. එහෙනම් 20 කියන්නේ මේ ටික 20 ගත්තා මේ x එකත් එක්ක එනවා. 15 ඍණ x සමානයි 30යි. හරි x එක මෙහෙට දාන්න. x මෙහෙට දාලා 30 මෙහෙට ගන්න. 20යි 15යි එකතු කරා 30ක් අඩු කරා වගේ. ඍණ x එක මෙහෙට දැම්ම දාන x 30 මෙහෙට දැම්මා. 20යි 15යි එකතු කරා 30ක් අඩු කරා. 20යි 15යි 45යි 45න් 30ක් අඩු කරන්න. x සමානයි 15යි. sorry 20යි 35යි. sorry පොඩ්ඩක් එහා මෙහා යනවා අද. ඊට පන්ති දාන්න එපා. උදේට මන් දාන්න බානේ. හරි. මන්ට දෙකයිද? දෙකයිනේ. ඒක තන් ඇත්ත. දැන් එතකොට සර් අමතර ක්ලාස් එකත් මේ හැමදාම තියෙනවද? මොකද්ද? නෑ නෑ. අමතර ක්ලාස් එක හැමදාම තියෙනවද? මොන අමතර ක්ලාස් එකද? දැන් ආයි දානක බදාද? ඒක හැමදාම නෑනේ. නෑ නෑ ඒක හැමදාම නෑ. දාන්න එපා සර්. ඒක ඇත්ත. සර් මේ 20 ඍණ x 15 ඍණ x ලියා ගන්න ඕනේ නෑනේ. එහෙම අවශ්‍යම නෑ. හැබැයි එහෙම ලිව්වනම් ගොඩක් හොඳයි ඉතින්. නැතත් ගන්න පුළුවන්. මේ දෙන්න එකතු කරා. මේකෙන් 30න් අඩු කරා. 20යි 15යි එකතු කරා 30ක් අඩු කරා. ඒතර කෙලින්ම වැදෙන්නේ. හැබැයි මෙහෙමයි හොඳේ. මේ වටේ තිබ්බොත් මේකත් එකතු කරන්න ඕන. දැන් මේකයි එකතු කළා වටේ තිබ්බනම් ඒකත් එකතු කරන්න ඕන. ඒකත් එකතු කළා තමයි 30ක් අඩු කරන්නේ. ඉතින් සර් එකෙන්ම අඩු කරන්න තිබ්බනේ. ඒකම කරන්න තිබ්බනේ. ඉතින් මේ වටේ මුකුත් නැහැ නේ මේකේ. 20යි 15 එකතු කරලා 30න් අඩු කරන. ඔව් ඉතින් ඒක තමයි මේ ලියවිලා තියෙන්නේ. දැන් අපි මේ x ඇසුරෙන් ලියලා ගත්තත් ආවේ මොකද්ද? 20යි 15යි එකතු කරලා 30ක් අඩු කරන්නනේ ආවේ. දැක්ක? හරි ඔන්න මෙයා හොයාගත්ත මෙතන 5යි.
20න් 5ක් අඩු කරා 15යි 15න් 5ක් අඩු කරා 10යි. හරි. මෙම වැඩ දෙකටම කී දෙනෙකු උදව් වූයේද? ඒවනම් මේව නම් හොයන්න ඕනෙත් නෑ. මෙම වැඩ දෙකටම 5 දෙනයි කියලා ලියන්න. මෙම වැඩ දෙකටම උදව් වූ සිසුන් ගණන. මෙම වැඩ දෙකටම උදව් වූ සිසුන් ගණන 5යි. අන්න ඒක තමයි අහලා තියෙන්නේ. මේ දෙක ඕනේ නැහැ ඉතින් මං හොයලා දැම්මේ. හරි ප්‍රශ්න අංක 3 කරන්න. ලේසියිනේ වැඩේ කරගෙන යන්න. ඒ වගේ එකක් කලින් කරන්න. මොකද්ද මේ වගේ එකක්ද? ප්‍රශ්න අංක 3 වල. කරන්නකො. අර හැක්සින්. කරගෙන යන්න දිගට. දුම්රිය පළක සිටින මගීන්ගෙන් 48 දෙනෙකු ළඟ කුඩ තිබේ. 43 දෙනෙකු ගැහැණුය. කුඩ තිබෙන ගැහැණු සංඛ්‍යාව 27ක්ද කුඩ නොමැති පිරිමි සංඛ්‍යාව 30ක්ද වේ. එම දුම්රිය පොළෙහි සිටින මුළු මගීන් සංඛ්‍යාව කීයද? කුඩ කේස් එකක් එක තියෙනවා. එතකොට දැන් මේක ඔලුවට ගන්න ඕන. දැන් මේකේ දරුවෝ කුලක දෙක ගැහැණු පිරිමි නෙමෙයි. හරි? කල්පනා කරලා ගන්න මොකද්ද? ඔව්. දුම්රිය පොළක සිටින මගීන් 48 දෙනෙකු ළඟ කුඩ තිබේ. 43 දෙනෙකු ගැහැණුය. එහෙනම් 43ක් ගැහැණුනේ. එහෙනම් ගැහැණු කියලා කුලකයක් තියෙනවා. 43ක් ගැහැණු. එහෙනම් ගැහැණු කුලකයක් ඉන්නවා. කුඩ ඇති කුඩ නැති කියලා ගන්න පුළුවන්. ඇති ගැහැණු කුඩ නැති ගැහැණු. කුඩ ඇති හරිද? පිරිමි මේ තියෙන්නේ ගැහැණු කුලකය. ගැහැණු ඉන්නවා කොම 43 දෙනෙක්. ඒක කොහොම කියන්නේ ඒක ගැහණු කුලකේ කියන්නේ. ඉතින් දරුවෝ මේ කියන්නේ 43 දෙනෙකු ගැහැණුය. එහෙනම් ගැහැණු 43ක් ඉන්න ඕනේ. කෙලින්ම ඒක දාගත්ත කුලකයක් ලෙස. හරි. මේ ඔක්කොම මගින් 48යි. එහෙනම් සාර්වත්‍ර කුලකේ 48යි. මේ සාර්වත්‍ර කුලකේ 48යි. කුඩ තිබෙන ගැහැණු සංඛ්‍යාව 27යි. කුඩ තිබෙන ගැහැණු සංඛ්‍යාව 27යිනේ. එතකොට මේක තියෙන්නේ මේ කුලකය මොකක් වෙන්නේ නැතිද එහෙනම්? කුඩ ඇති. කුඩ ඇති අය. ඇති අය. කියන්නේ ගැහැණු පිරිමි දෙගොල්ලම. කුඩ ඇති අය. කුඩ ඇති අය. හරි. කුඩ තිබෙන ගැහැණු සංඛ්‍යාව 27යි. එහෙනම් ඔය 27 කොතෙන්ද දාන්න ඕන? වේදනය. මැදට. අන්න හරි. දැන් වැඩේ තේරෙනවනේ. කුඩ තිබෙන ගැහැණු සංඛ්‍යාව 27යි. කුඩ නොමැති පිරිමි සංඛ්‍යාව 30යි. කුඩ නොමැති පිරිමි. හරි. දැන් ඔය ප්‍රදේශ ටික චුට්ටක් ගත්තනම් හරි. මේ ටික ගැහැණු නම් ගැහැණු වටේට ඉන්නේ කවුද? කුඩ. කුඩ. මේ ඉන්නේ කුඩ. මේ තියෙන්නේ කුඩ. මේ ඉන්නේ ගැහැණු නම් ගැහැණු නොවන සියල්ල පිරිමි. කුඩ කුඩ දෙනවා කුටු වෙන්න. මේ ඉන්නේ ගැහැණු නම් වටේට ඉන්න පිරිමි ටික. එතකොට මේ පොඩ ප්‍රදේශ ටික නම් කරගත්තා නම් ලේසියි. හොඳේ. ඔන්න චුට්ටක් අහන් ඉන්නකෝ. මේ තියෙන කුඩ තියෙන අයනේ. ඒතර මේ අය කවුද මේ? මේ ටිකේ ඉන්නේ. ඔව් කියන්න කුඩ දරුවෝ. නැති ගැහණු. සර්වර් සල්වත්ත කුරකට කුලකට 48 දාලා තියෙනනේ 48 කියලා තියෙන්නේ මේ කුඩ තියෙන කට්ටියනේ. දුම්රිය පොලක සිටින මගින් 48 දෙනෙකු ළඟ කුඩ තිබේ. අයියෝ. ඔවුනෙන්න 48කට කුඩ තිබේ. අන්න හරි. මට තේරුම් පොඩි කචල්ල කචල්ලයක් තේරෙනනේ. කතාන් තේරුණා සර්. ඔන්න එක ළමෙක්
මීටර එකෙන් ඉඳලා තියෙන. අපිත් මීටර වලින් තමයි හිටියේ අපි ඉතින් වැඩිය කතා කරන්නේ. හරිද? අපි ඉතින් සර් 48ක් ගාව කුඩ තියෙනවා කියලා ගාන කියනවනේ. දුම්රිය පොලක සිටින මගීන්ගෙන් 48 දෙනෙකු ළඟ කුඩ තිබේ. එහෙනම් කුඩ තිබෙන අය 48යි. 43 දෙනෙකු ගැහැණුය කුඩ තිබෙන ගැහැණු සංඛ්‍යාව 27යි. කුඩ තිබෙන ගැහැණු සංඛ්‍යාව 27යි. ඒකත් හරි. ඊළඟට කුඩ නොමැති පිරිමි සංඛ්‍යාව 30යි. කුඩ නැති මේ මම මේ ප්‍රදේශ ටික ගැන කියේ මේ කවුද මෙයාලා? නැති ගැහැණු. මේක අපි දන්නවා කුඩ තියෙන ගැහැණු. මේ එතකොට ගැහැණු නොවන සියල්ල පිරිමි. එතකොට මේ මොන? කුඩ තියෙන පිරිමි. කුඩ ඇති පිරිමි. එතකොට මේ වටේ කුඩ නැති පිරිමි. කුඩ නැති පිරිමි. අන්න හරි. හරි. කුඩ අරන් දෙන්න ඕන කොහොමද? කුඩ අරන් දෙන්න ඕන. හරි. ඔන්න දරුවෝ මේ අර 47 මෙතෙන්ට හොඳේ ඉන්නේ සර්වත්‍ර කුලකේ නෙමෙයි. දුම්රිය පළක සිටින මගීන්ගෙන් 48 දෙනෙකු ළඟ කුඩ තිබේ. එහෙනම් කුඩ තිබෙන අය 48යි. ඒතර මැද ඉන්නේ. හරි. ඔන්න 27ක් ඒකත් හරි මැද එක. කුඩ නොමැති පිරිමි සංඛ්‍යාව 30යි. කුඩ නැති පිරිමි කියන්නේ 30 ඔය කොතැනට දෙන්නේ? ටික. අන්න හරි වටේ ටික. 30යි. එම දුම්රිය පොළෙහි සිටින මුළු මගීන් සංඛ්‍යාව කීයද? ඒක තමයි අපෙන් අහන්නේ. අපෙන් අහලා තියෙන සර්වත්‍ර කුලකේ කීයද කියලා. මෙන්න මේ මුළු මගීන් සංඛ්‍යාව අහනවා. හරි. කොහොමද ගන්නෙ? දුම්රිය පොළේ සිටින මුළු මගීන් සංඛ්‍යාව හොයන්න ඕනේ. එකතු කරන්න. 30යි එකතු කරන්න ඕන. හැබැයි මෙහෙමයි එකතු කරද්දී හරි පරිස්සමයි. 43 එකතු කරනවා. ඔව් 43යි 48යි මම එකතු කරොත් ඒ එකතුවෙන් කීයක් මම අඩු කරගන්න ඕනද? 27ක් අඩු කරගන්න. අන්න හරි. 43ක් ගත්ත ගමන් 27ක් එනෝනේ. ආයි 48ක් ගත්ත ගමන් ආයි 27ක් එනවා. අර දෙවනියට ආපු 27 අයින් කළා දාන්න. ඊට පස්සේ ආයි 30ක් එකතු කරන්න. ආන් ඒක තමයි සර්වත්‍ර කුලකයේ අවයව ගාන වෙන්නේ. ඉන්න මම දැන් ලියනවා මේකට ප්‍රකාශනයක්. n සර්වත්‍ර කුලකයේ සමානයි. ඒ කියන්නේ සර්වත්‍ර කුලකයේ අවයව ගාන කියන එක. සර්වත්‍ර කුලකයේ අවයව ගණන සමානයි 43 එකතු කිරීම. 48 එකතු කිරීම. ඕනනම් 30ත් අරගෙන 30ත් එකතු කරලා අන්තිමට 27ක් අඩු කරමු. 30ත් එකතු කරා අඩු කරනවා 27ක්. ඕන්න උතරින් උත්තරේ එනවා. 43යි 48යි 30යි එකතු කරලා 27ක් අඩු කරන්න. මොකද 27 43 ගනිද්දිත් 27 එනවා. 48 ගනිද්දිත් ආයෙ 27 එනවා. ආයෙ 27ක් ආවනේ. අන්න ඒ 27 අඩු කළා දාන්න. සර් වෙන් රූපෙට අපි අඳින සාමතර දෙයක් විදිහටනේ. වෙන් රූපේ අඳින්න ඕන දරුවෝ. නැත්තම් අපිට මේක ගාන හදාගන්න බෑ. ලකුණු දෙනවද වෙන රූපෙට? ඔව් ඔව් වෙන් රූපෙට ලකුණු දෙනවා. සර් මේ වෙන් රූපෙන්ද ගන්න ගියාම පැටලෙනවා වගේ. නෑ දරුවෝ මෙහෙම වෙන් රූපේ එක්ක මෙහෙමයි මුලින්ම ඡේදනය දැන් මේකේ ගාන එක සැරේ කියවම ඔලුවට ගන්න බැරි නම් මේකේ ඡේදනයක්ද වෙන් වෙලාද නැත්තම් උපකුලකයක්ද තියෙන්නේ කියලා ඡේදනයක් ලෙස අඳින්න. ඇඳලා දත්ත ටික ලකුණු කරද්දී නිකන් මේක ගැලපෙන්නේ නෑ වගේ කියලා හිතෙයි. එහෙම ටක් ගාලා වෙන රූපේ වෙනස් කරා. හරි. ප්‍රොටෝකෝල් එක තමයි කරන්නේ. ඔව් කටුකොලේක ඕනනම් ඇඳලා බලන්න මේක කොහොමද මේක හරියනවද මේ කියන කතාවලට මේක ගැලපෙනවද කියලා බලන්න. හරි කීයක් ආවද සර්වත්‍ර කුලකේ? 122යි. මොකක්? 8යි 3යි 9 10 11 එකක් ඉතිරි 8යි 9 10 11 12යි 121 අඩු කිරීම 27. ඒ 94යි 4යි මෙතන 11යි 94. සර්වත්‍ර කුලකේ. හරි. දැන් ලියන්න එම නිසා දුම්රිය පොළෙහි සිටි මුළු මගීන් සංඛ්‍යාව එම නිසා දුම්රිය පොළෙහි සිටි මුළු මගීන් සංඛ්‍යාව
සමානයි 94. හරි ප්‍රශ්න අංක 4 පටන් ගන්න. 4 5 6 කරගෙන යන්න. අන්න දරුවෝ ප්‍රශ්න අංක 4 මෙන්න මේක ඕනනම් යටින් අන්ඩර්ලයින් කරගන්න. විද්‍යාව සමත් සියලු දෙනා ගණිතයද සමත් අතර විද්‍යාව සමත් සියලු දෙනා ගණිතයද සමත් අතර ඔවුන්ගේ ගණන 35යි. විද්‍යාව සමත් සියලු දෙනා ගණිතය සමත්. අන්න ඔළුවට ගන්න තියෙන තැනක් හොඳේ. විද්‍යාව සමත් සියලු දෙනා ගණිතය සමත්. විද්‍යාව සමත් සියලු දෙනාම ආයිතින් ගණන් පාස් වෙලා ඉන්නේ. සර් උපකුලකද? අන්න එතනින් ඔළුවට එන්න ඕන. මොකද්ද මේ? උපකුලකයක් තියෙනවා. අන්න එතනින් තමයි උපකුලකේ එන්නේ. විද්‍යාව සමත් සියලු දෙනා ගණන් සමත් වෙලානේ. එහෙනම් විද්‍යාව සමත් ඕන කෙනෙක් ගත්තොත් එයාලා ගණන් සමත්ද නැද්ද? සමත්. ගණිතය සමත් වෙලා. එහෙනම් කවුද දැන් උපකුලකය? විද්‍යාවද ගණිතයද උපකුලකය? උපකුලකය ගණිතය. මව්කුලකය විද්‍යාව. එහෙමද? හොඳට කල්පනා කරන්න. කල්පනා කරලා බලන්න. හරි කටුවට අඳින්නකො විද්‍යාව උපකුල මම කියලා දෙන්න කලින් කටුවට අඳින්නකො. කටුවට ඇඳලා ඔය තියෙන දත්ත ලකුණු කරලා බලන්න මොන වගේද වෙන්නේ කියලා. දැන් මම කියලා දෙන්න පුළුවන්. ඊට වඩා ඔයගොල්ලෝ තනියෙන් කල්පනා කරන්නකො. විද්‍යාව මව්කුලකය නේ සර්. විද්‍යාව මව්කුලකය. විද්‍යාව කොහෙද මව්කුලක වෙන්නේ? සර් ගණිතය නම් මව්කුලකය. ඒකනේ ගණිතය එන්නේ. විද්‍යාව නැතයි ගණිතේ මව්. අන්න ඒක තමයි චුට්ටක් තනියෙන් තේරුම් ගන්න කිව්වේ. පොඩ්ඩක් ඔක හිතන්න. කියව ඒ ගාන කිය පොඩ්ඩක් හිතන්න. එතකොට මේ වැඩේ මීටර් වෙයි. මම දැන් අහන්නම්කෝ ප්‍රශ්නේ ළමයිගේ. අත උස්සන්න කියලා කියන්න. එතකොට හරි. වැඩේ තේරුම් ගන්න හැමෝම දැන් මම අත උස්සන්න කියනවා ළමයිට. හරි මම මෙහෙම දෙන්නම්කෝ. මම 1 2 කියලා දාලා දෙන්නම්. විද්‍යාව උපකුලකය කියන ළමයි අංක 1 කියලා එවන්න මට. ගණිතය උපකුලකය කියන ළමයි අංක 2 කියලා එවන්න මට. විද්‍යාව උපකුලකය නම් අංක 1, ගණිතය උපකුලකය නම් අංක 2. මේක වැඩේ කී දෙනෙක් තේරුම් අරන්ද බලමු. ලිසඳි වරද්දලා 0.2 ලිසඳි වරද්දලා ඊළඟට 0.9 සන්මිත් වරද්දලා පසින්දු මලිත් වරද්දලා
තෙවුනි වරද්දලා 11.8 ලිහිණි වරද්දලා 11.1 තරුසි නතාසා වරද්දලා හරි තාම මේක ළමයිට අඳුර ගන්න බෑ කිහිප දෙනෙක් ඉන්නවා වරද්දගත්තු ළමයි ඒක පැටර්න් මොකද? ඒක තමයි චුට්ටක් ඕක ඔලුවට ගන්න ඕන කියන කතාව. හරිද? මං අදින්නම් මේ පැත්තෙන්. ඔන්න ඔහොම ඉන්නේ. හරි. දරුවෝ දැන් මේ දෙක තමයි නම් කරන්න තියෙන්නේ. මෙයා මොකද්ද මෙයා මොකද්ද කියලා. ඔන්න සාරවත් කුලකේ. ඔන්න දැන් ගාන කියවන්න. එක්තරා පාසලක අපොස සාපෙළ විභාගයට පෙනී සිටි සිසුන් ගණන 48යි. මේ ඉන්නේ අපොස සාපෙළ විභාගයට පෙනී සිටි සිසුන් ගණන. තමයි මේ සාරවත් කුලකෙන් දැක්වෙන්නේ. ඒ ඔක්කොම 48යි. ඉන් අසමත් සංඛ්‍යාව 3කි. ඉන් අසමත් සංඛ්‍යාව 3ක්ලු. ඒතර අපි තාම හරියට දන්නේ මේ පෙනී සිටපු අය 48ක් නේතර මේ සර්වත්‍ර කුලකෙන් දැක්වෙන්නේ පෙනී සිටපු අය. එතකොට අසමත් අය 3ක් ඉන්න ඕනේ. ඔය 3 මෙහෙද කියලා තාම හරියටම අපි දන්නේ නැහැ. මොකද මේ දෙන්න දන්නේ නැහැ. තාම චුට්ටක් එක නිසා තියෙනවා. විද්‍යාව සමත් සියලු දෙනා ගණිතයද සමත් අතර විද්‍යාව සමත් සියලු දෙනා හරි මං අහන්නේ මෙච්චරයි මේ කුලකයනේ උපකුලකේ වෙලා ඉන්නේ මෙයානේ උපකුලකේ වෙලා ඉන්නේ මේ ඇතුලේ ඉන්න ඕන කෙනෙක් මේ කුලකයටත් අයිතිද මේ කුලකයේ ඇතුලේ ඉන්න ඕනම කෙනෙක් මේ කුලකයටත් අයිතිද අයිති මෙයා කැපිටල් A කියලා හිතන්න මෙයා කැපිටල් B කියලා හිතන්න මේ B ඇතුලේ ඉන්න ඕනම කෙනෙක් Aටත් අයිති B ඇතුලේ ඉන්න ඕනම කෙනෙක් ඒත් පුළුවන් ඒ කියන කෙනාටත් අයිති සර් හරි එහෙනම් මේ මැදෙන් කියවෙන්නේ A ඡේදන B කියන එක මැදෙන් කියවෙන්නේ A ඡේදන B දෙකටමයි කියලා මේ මැද ඉන්නේ ඒ කියන්නේ ඔව් කියන්න සර් ප්‍රශ්නයක් තියෙනවා ඔව් දැන් අපි මේ ඉලක්කම් ලියලගඩස මව් කුලකයේස 4 5 6 8 තිබ්බොත් උපකුලකයේස 6 8 විතරක් තිබ්බොත් එතකොට සර් මව් කුලකයට හැම එකම උපකුලයට වෙන්නේ නැහැ නේද මව් කුලකයට හැම එකක්ම උපකුලකයට එන්නේ මට ප්‍රශ්න තියෙනවා මේක මම කියලා දෙන්න ඉවර වෙලා ප්‍රශ්නය අහන්නකො චුට්ටක් ඉන්නකො මුලින්ම මේ ගාන තේරුම් ගන්න ළමයිට පොඩ්ඩක් ඉන්න මේක කියලා දීලා ඉවර වෙලා ප්‍රශ්නය අහන්න ඔන්න මම අහපු ප්‍රශ්නේ තමයි මේ බීට අයිති සියලු දේම ඒටත් අයිති. හරි? එහෙනම් B කියන විෂය අපි B කියලා හිතමු විෂයක් කියලා. B කියන විෂය කවුරු හරි සමත් නම් ඒ සමත් අය හැමෝම A කියන විෂයත් සමත්ද නැද්ද? A කියන සමත්. එහෙනම් B ඔන්න දැන් ගාන කියවන්න. දැන් ගාන කියනවා විද්‍යාව සමත් සියලු දෙනා. විද්‍යාව සමත් සියලු දෙනා මොකක් සමත් වෙලාද? ගණිතය සමත්. එහෙනම් මේ ඇතුලේ කුලකේ වෙන්න ඕනේ මොකද්ද? විද්‍යාව. ඇතුලේ කුලකේ හරි දෙක මාරු කරලා ගත්තොත් ඕක වෙන්නේ නැද්ද සර්? එන්නේ නැහැ මං කියලා දෙන්නම් මාරු කරලා. හරි. මං කියලා දෙන්නම් ඉන්නකො. ඔන්න විද්‍යාව සමත් සියලු දෙනාම ගණිතය සමත්. ඇත්තද බලන්න? ඔව්. විද්‍යාව සමත් මොන කෙනා ගත්තත් එයා ගණන් සමත් වෙලා. හැබැයි ගණිතය සමත් ඕනම කෙනෙක් විද්‍යාව සමත්ද? නෑ. හරි. ගණිතය සමත් ඕනම කෙනෙක්. මෙයාලා ගණිතය සමත්නේ. මේ වටේ ඉන්න අය ගණිතය සමත්. හැබැයි විද්‍යාව සමත් කියන්න පුළුවන්ද? බෑ. හැබැයි විද්‍යාව සමත් ඕනම කෙනෙක් ගණන් සමත්. වැඩේ හරියද? වැඩේ පැහැදිලිනේ. ඒකනේ කියන්නේ මේක. විද්‍යාව සමත් සියලු දෙනා
ගණිතය සමත්. විද්‍යාව සමත් ඕන කෙනෙක් ගණන් පාස් වෙලා ඉන්නවා. මේ ගණන් ඇතුලේ ඉන්නේ. ගණන් වල ඇතුලේ තමයි ඉන්නේ. ඕක මාරු කරත් මොකද බලන්න වෙන්නේ? ඔන්න දැන් කරුමෙට කවුරු හරි ළමෙක් මේක මාරු කරලා දාලා. මෙතෙන්ට දාලා ගණිතය මොකද මාරු කරපු ළමයි ඉන්දියා. මෙතෙන්ට ගණිතය දාලා මෙතෙන්ට විද්‍යාව දාලා. ඔන්න ඔහම දාලා. දැන් ඕකෙන් කියවෙන්නේ මොකද්ද? ඕකේ බලන්න විද්‍යාව සමත් සියලු දෙනාම දැන් මේක ගානේ කියනවනේ මෙහෙම විද්‍යාව සමත් සියලු දෙනා ගණන් සමත් කියලා. ඇත්තද විද්‍යාව සමත් සියලු දෙනා ගණන් සමත්ද? මේ මෙයාලා විද්‍යාව සමත් ගණන් සමත් වෙලාද මෙයාලා? නෑ දැක්ක. එහෙනම් ඔක වැරදිනේ. මං කිව්වේ කුලකයට බය නැතුව දාන්න. බය නැතුව දාලා පොඩ්ඩක් මේ දිහා බලන්න. මේ ඉන්නේ විද්‍යාව සමත් අය. විද්‍යාව සමත් සියලු දෙනා ගණන් සමත් නෑ. එහෙනම් මේක වැරදි. එහෙනම් මේක මාරු වෙන්න ඕනේ. අන්න එහෙම හිතලා උනත් ගන්න පුළුවන්. ගණිතය විද්‍යාව ඔන්න ඔහොමයි ඉන්නේ. හරි ගණිතය සමත් කියන එකත් එක්ක දාන්න. ගණිතය සමත් විද්‍යාව සමත්. හරි දැන් වැඩේ හරි දරුවෝ. විද්‍යාව සමත් සියලු දෙනා ගණිතය සමත් අතර ඔවුන්ගේ ගණන 35යි. එහෙනම් මැද 35යි. ඔවුන්ගේ ගණන දීලානේ. හරි. ඒ උන්ගේ ගණන කියන්නේ මේ ගණිතය සමත් කට්ටියද? විද්‍යාව සමත් කට්ටියද? විද්‍යාව සමත් සියලු දෙනා ගණිතය සමත්ලුනේ. එහෙනම් විද්‍යාව සමත් අය තමයි 35. විද්‍යාව සමත් අය සියලු දෙනා ගණිතය සමත්. ඔවුන්ගේ ගණන 35යි කියන්නේ විද්‍යාව සමත් අය ගණන 35යි කියන එක. එම තොරතුරු වෙන රූප සරහනක අර දක්වනවා. තුන දාගත්තේ නැත්තේ ඇයිද? මොකද්ද? හරි දැන් අර හරි තුන දරුවෝ. දාගත්තේ නැත්තේ ඇයි? මොකද? 3 දැන් දාගන්න හදන්නේ. ඔන්න ඉන් අසමත් සංඛ්‍යාව 3ක් කියලා කියනවනේ. දැන් මේ ඉන්නේ විද්‍යාව සමත්, මේ ඉන්නේ ගණිතය සමත්. එතකොට අසමත් අය 3ක් ඉන්න ඕනේ. එහෙනම් අසමත් අය තමයි ඔය වටේ ඉන්නේ. අන්න 3 දෙනා. මම ඒක මුලින්ම දාගත්තේ නැත්තේ අපේ මේ කුලක දෙකේ නම් දෙක ලියලා තිබුණේ. දැන් දාගත්ත ඉන් අසමත් සංඛ්‍යාව 3යි. හරි. දැන් රෝමිලක්කම් එක බලන්න. ගණිතයේ පමණක් සමත් සිසුන් ගණන කීයද? ගණිතයේ පමණක් සමත් කියන්නේ මොන අයද? මේ ටිකනේ. ඔය ඉන්නේ ගණිතයේ පමණක් සමත්. මේ ඉන්නේ විද්‍යාවයි ගණිතයයි දෙකම සමත්. මෙයාලා ගණන් පමණයි සමත් වෙලා තියෙන්නේ. හරි. අන්න ඒ වටේ ටික හොයා ගන්න ඕනේ. කොහොමද කරන්නේ? මෙතෙන්ට 48න් 3ක් අඩු කරලා ඒකෙන් 35ක් අඩු කරනවා. ඒත් හරි. එහෙම නැත්නම් 35යි 3යි එකතු කරා ඒන එකතුව ඒන 48න් ආන්නේ එකතු අඩු කරා. ඇයි මේකේ එකතුව 48ට සමානයිනේ. හරි. නැත්නම් ඔය x කියලා මොකක් හරි එකක් දාගත්තා. x එකතු කිරීම 3 එකතු කිරීම 35 සමානයි. x ධන 3 ධන 35 සමානයි 48යි. 35යි 3යි 38යි සමානයි 48යි. එහා පැත්තට දාන්න x සමානයි 48 වෙන 38 10යි. x සමානයි 10යි. ලියන්න ගණිතයේ පමණක් සිසුන් සංඛ්‍යාවයි. එම නිසා මේ රෝමි ලක්ෂණ එක හැදුවේ. එම නිසා ගණිතයේ පමණක් සිසුන් සංඛ්‍යාව යටින් ලියන්න. එම නිසා ගණිතය පමණක් සමත් සිසුන් සංඛ්‍යාව සමානයි 10යි. ගණිතයේ පමණක් සමත් සිසුන් සංඛ්‍යාව 10යි. හරි. රෝමි ලක්ෂණ 2. ඒක දාලම් බලන්න වෙනවා නේද? ඇඳලා. ඔව් ඇඳලා බලන්න. එතකොට දරුවෝ වැඩේ මීටර වෙනවා. කටුකොලයක ඇඳලා බලන්න. එක සැරේ හිතන්න අමාරුයි නා. හරි රෝමි ලක්ෂණ 2 ගණිතය දැක්වීමට m ද ඝන දක්වන්න m කියලා පාවිච්චි කරනවා. විද්‍යාව දැක්වීමට s ද m හා s අතර ඇති කුලක සම්බන්ධතා තුනක් ලියන්න. m හා s අතර තියෙන කුලක සම්බන්ධතා. එක සම්බන්ධතාවයක් ලියන්න පුළුවන්
S කියන්නේ මොකක්ද? S කියන්නේ මොන කුලකයක් උපකුලකයක්. වෙලාද? උපකුලකය උපකුලකයක් M. කාගේද? M M ගේ. කුලකය M තමයි මව් කුලකය. S තමයි උපකුලකය. එහෙනම් මව් කුලකයේ පැත්තට කට ඇරෙනවා. මව් කුලකයේ පැත්තට කට ඇරෙනවා. ඔන්න එක සම්බන්ධතාවයක්. තව ලියන්න පුළුවන් M ගේ S ගේ ඡේදනය. තුනක් ලියන්න කියලා තියෙන්නේ නේ. තුනක්. මාධ්‍ය සර් අපිට මේ අර එකතු කරයක් ගන්න පුළුවන් සර්. ඔව් එකතු කල් මෙහෙමයි. ඡේදනය ගන්න පුළුවන්. තුනක් ගන්න බෑ හැබැයි. දෙකක් නම් ගන්න පුළුවන්. මේ M ඡේදනය S ලියන්න පුළුවන්. M ඡේදනය S. ඒක හැබැයි මේක තමයි දරුවෝ ප්‍රධාන එක. මේ ඔය ගන්න පොඩි අවුලක් වෙලා වගේ. M හා S අතර ඇති කුලක සම්බන්ධයක් ලියන්න කියලා ලියන්නේ සම්බන්ධතා තුනක් ඕනේ නැහැ. සම්බන්ධයක් ලියන්න සම්බන්ධයක් එකක් ඇති. මේක විතරයි ඇති. විභාගෙට අහන්න ඕක විතරයි. හරි. තව සම්බන්ධ ඕනේ නැහැ. ඔව් කියන්න දරුවෝ. එකක් තිබ්බම සර් මේ ඕක සර් මේ M ධන S ධන මේ 3 සමානයි 48කට කියන්න පුළුවන් නේ. M ධන S ධන 3 සමානයි 3 සමානයි 48යි. ඔව් 48යි කියන්නේ සරත්තු කුලකනේ සමාන වෙනවා. ඔව්. හරි මං කියන්නේ රස ගන්නෑගේ සම්බන්ධයක් විදිහට මෙහෙමයි. ඒක දරුවෝ දැන් ඕක ලියනවා නම් ලියන්න ඕන අවයව ගණනය. M කියන්නේ මොකද්ද? කුලකයක්. S කියන්නේ මොකද්ද? කුලකයක්. 3 කියන්නේ කුලකයක්ද? නෑ. 3 කියන්නේ අවයව ගණනක්. එතකොට M හා S අතර සම්බන්ධයක් ලියන්න නම් මේ දැන් M උයි 3යි S උයි 48යි සම්බන්ධ වෙනවා නම් මෙයා ගන්න ඕන NM කියලා. M කුලකයේ අවයව ගණන. S කුලකයේ අවයව ගණන. අන්න එහෙම ගන්න ඕනේ. එහෙම නැතුව M හා S අතර සම්බන්ධ ලියන්න බෑ එහෙම. MS කියන්නේ කුලක. 3 35 48 කියන්නේ අවයව ගණන. හරි? තේරුණාද? එතකොට දැන් ඔන්න මෙහෙම දෙයක් අපිට ගන්න පුළුවන් තව සම්බන්ධයක් ඕනම නම් මේ M ගේ S ගේ ඡේදනය M ගේ S ගේ ඡේදනය සමාන වෙනවා මේ S ට. ඔන්න තව සම්බන්ධයක් කොහොම ලියන්න පුළුවන් කුලක වලින්. M කුලකයේ S කුලකයේ ඡේදනය. ඡේදන කුලකය කියන්නේ මොන කුලකයටමද? S කුලකයටමද? අන්න ඕක ලියන්න පුළුවන්. හරි. ඔන්න ඔහොම එකක් ලියන්න පුළුවන්. හැබැයි ඕනේ නෑ ඒක. මේක විතරක් ලිව්වම ඇති. දෙකයි ලියනනම් ලියන්න පුළුවන්. දෙකයි ඊට එහා අමාරුයි. ওই දෙක තමයි ලියනනම් ලියන්න පුළුවන්. හරි. සර් ඕකේ මේ මව් කුලකය ගණිතයනේ. මව් කුලකයේ ගණිතය. මුල් කුලකය එහෙම නැත්නම් මව් කුලකය කියන්නේ ගණිතය. හරි. එහෙම නැත්නම් දරුවෝ දැන් අවයවත් එක්ක සම්බන්ධ කරනවා නම් අපිට මෙහෙම ලියන්න පුළුවන්. දැන් මේක 35කට සමාන කරනවා නම් n m ඡේදන s සමානයි 35යි. ඔන්න ඔහොම ලියන්න ඕනේ. n දාලා ලියන්න ඕනේ. n කියන්නේ අවයව ගණන. එතකොට අවයව ගණනත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මේක හරියන්නේ නැහැ. හරි මේක හරියන්නේ නැහැ. මොකද අවයව මේ ඡේදන කුලකයේ අවයව ගණන තමයි 35. එහෙම නැතුව m ඡේදන s සමානයි 35යි කියන්න බෑ හොඳේ. මෙහෙම වැරදි. ඕක වැරදි. ඉතින් සර් ඉතින් මේක දරුවෝ මේකෙන් කියවෙන්නේ කුලකයක් මේකෙන් කියවෙන්නේ අවයව ගණනක්. කුලකයේ අවයව ගණන සමාන නැහැ. එහෙනම් මේ කුලකයේ අවයව ගණන සමානයි 35. ඔන්න ඔහොම n කියලා එන්නේ. හරිනේ? කොහොම ලිව්වොත් සර් තුනට වැඩි ලියන්න පුළුවන්. ඔව් ඉතින් ඒක තමයි කිව්වේ. අවක ගන්න ඕන මෙයා විතරයි. 3ක් කියලා දීලා තියෙන්නේ වැරදිලා. හරි මේක විතරක් ගන්න. ඕකේ 3ක් කියන එක කපන්න සම්බන්ධයක් ලියන්න කියලා හදාගන්න. මේ පොඩි මිස්ටේක් එකක් වෙලා. එක සම්බන්ධය එන්නේ. ඔන්න ඕක තමයි සම්බන්ධය. හරි. ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5 පටන් ගන්න. ටක් ගාලා පටන් ගන්න 5 ඔව් කියන්න දරුවෝ. ඔය අහ ප්‍රශ්නේ මොකද්ද? ඒ ප්‍රශ්නේ මේ ඒ හස්තෙන් හරි. හරිද? එහෙනම් මගේ මම කියලා දෙන ටිකේම උත්තරේ තිබිලා තියෙනවා. සර් සර් මේ අද ඉරිද පන්තියද මොකද කරන පාඩම එදාක සූත්‍ර පාඩමනේ. අදද? ඔව්. අද සූත්‍රය කරලා දරුවෝ අද ශීඝ්‍රතාව පටන් ගන්නවා. ආ සර්. මේ 11 වසර ළමයි ශීඝ්‍රතාවය අවශ්‍ය නම් එන්න
ඔය වේග අද නම් ප්‍රස්ථාර අඳින්නේ නමුත් වේගය සමානයි දුර බෙදීම කාලය ඒ සූත්‍රයෙන් ගණන් ටිකක් හදනවා හොඳ ගණන් ටිකක් ඔය සර් අපි විද්‍යාවෙත් කරන්න ඕනේ. ඔව් ඒකේ විද්‍යාවෙත් ප්‍රශ්න කරනවා හරිද අද ඔය මේ කරනවා මේ දුම්රියක් යම් කුළුණක් පසු කරන්න කොච්චර වෙලාවක් යනවද නැත්නම් දුම්රියක් තවත් දුම්රියක් පසු කරන්න කොච්චර වෙලාවක් යනවද එහෙම නැත්නම් ඒක දුම්රියක් අමාරුද? අමාරුයි කියන ඒ මොකද චිත්ත සර්? ගන්න ඕනේ දුම්රියක් ඒක යම් පාලමක් පසු කරන්න කොච්චර වෙලාවක් යනවද දුම්රියේ මොකක්ද අඳින්නේ? ඈ බෝඩ් එක මොකද? ඇඳලා තියෙන්නේ. මොකද බෝඩ් එක මොකද? ඇඳලා තියෙන්නේ මොකක්ද? රෝඩ් එක එක්කෙනෙක් කතා කරන් දරුවන්ට පැහැදිලි නැහැ සෝය බෝඩ් එක ඇඳලා තියෙන්නේ මොකක්ද? මේ මම නිකන් එන්නේ මේ කියලා දුන්නේ මේ 11 වසර ළමයිට මම කිව්වේ මේ අද මේ මෙන්න මේ වගේ ගණන් හදනවා කියලා එනවා කැමති නම් එන්න පුළුවන් මම ලින්ක් එක දාන්නම් 11 වසරේ ගෲප් එකෙන්පත් වේගේ හොඳ ඔය ගණන් මොකටද අපිට ඔයගොල්ලන්ට මේ තියෙනවා. දුම්රිය සූත්‍රද ගොඩක් තියෙනවද ඒක? සූත්‍ර නම් ඉවරයි ඊට පස්සේ සූත්‍ර තා චුට්ටයි තියෙන්නේ ඒ චුට්ට කරලා ඉවරලා ශීඝ්‍රතාව පටන් ගන්න ඒ පාඩමේ සූත්‍ර තියෙනවද? ඒ පාඩමේ සූත්‍ර තියෙනවා ඒ පාඩමේ සූත්‍රය මෙන්න මේක වේගය සමානයි දුර බෙදීම කාලය ඊට පස්සේ ඕක උක්ත ඕක හැර. ඒ සමානයි දුක ප්‍රවේග දුක තමයි ප්‍රවේගයනේ ප්‍රවේගය නේ හ්ම්. ප්‍රවේගය තියෙන මේ විද්‍යාවට හරි ප්‍රශ්න අංක 5 පටන් ගන්න කතාව ඇති සර් මං අදාළ සූත්‍ර පාඩමේ මේ ගණන් ටික සර් ඉරලා ආයෙ වරක් හදුවා කවන්න නැහැ. කමන්නේ ඒකට ගැටලුවක් නැහැ ප්‍රශ්න අංක 5 මනින්ම කරන්න එක්තරා මිශ්‍ර පාසලක 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අධ්‍යාපන චාරිකාවකට සහභාගී වූහ. ඉන් 25ක් ගැහැණු ළමයි වන අතර ඔවුන් අතර මගදී නැවතුම් ස්ථානයකදී අයිස්ක්‍රීම් මිලදීගෙන කෑහ. අයිස්ක්‍රීම් කෑ මුළු පිරිස 36කි. අයිස්ක්‍රීම් නොකෑ ගැහැණු ළමයි ගණන 16කි. මෙම තොරතුරු වෙනසටහනක දක්වන්න. ගාන හොඳට කියවන වෙනසටහන මොන වගේද බලන්න කල්පනා කරන්න. සහභාගී වුණ 25ක් ගැහැණු ළමයි වන අතර ඔවුන් මගදී නැවතුම් ස්ථානයේ අයිස්ක්‍රීම් මිලදීගෙන කෑහ. හරි. මට නම් ගාන කියෙව්වම තේරුනේ මෙන්න මෙහෙම එකක් තමයි ඕකට එන්නේ. ඡේදනන්නේ නේ ඔව් ඡේදනයක්. හ්ම්. මේකට එන්න ඕන ඡේදනයක්. ඒ වගේම මේ කුලක දෙක එකක් අයිස්ක්‍රීම් කාපු අය අනිත් කට්ටිය 25ක් ගැහැණු ළමයි. අනිත් අය ගැහැණු. මම නේද ගත්තේ ඒක එකක් ගැහැණු අනිත් අය අයිස්ක්‍රීම්. අනිත් එක අයිස්ක්‍රීම්. හරිනේ. ඕන්න ඔහොමයි එන්න ඕනේ. බලන්න කොහොමද කියලා ඔයගොල්ලොත් ගත්තේ. මිශ්‍ර පාසලක 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්. එහෙනම් 60 දෙනා තමයි ඔය සර්වත්‍ර කුලකේ. සර්වත්‍ර කුලකේ 60යි. ඉන් 25ක් ගැහැණු ළමයි වන අතර ගැහැණු ළමයි 25යි. වන අතර මගදී නැවතුම් ස්ථානයකදී අයිස්ක්‍රීම් මිලදීගෙන 25ක් ගැහැණු ළමයි වන අතර ඔවුන් වන අතර මගදී නැවතුම් ස්ථානයකදී අයිස්ක්‍රීම් මිලදීගෙන කෑහ. අයිස්ක්‍රීම් කෑ මුළු පිරිස 36යි. අයිස්ක්‍රීම් කෑ මුළු පිරිස 36යි. අයිස්ක්‍රීම් නොකෑ ගැහැණු ළමයි ගණන 16යි. අයිස්ක්‍රීම් කාපු නැති ගැහැණු ළමයි කොහෙද ඉන්නේ? අර අතන අංක දාන්න. කොහොම කියන්නේ 25ට යටි 1 3 4 තුනේ අයිස්ක්‍රීම් එකේ කාපු නැති ගැහැණු ළමයි කොහෙද ඉන්නේ? එකේ ඉන්න එකේ මේ ඉන්නේ අයිස්ක්‍රීම් කාපු ළමයිනේ. එතකොට මේ ඉන්නේ අයිස්ක්‍රීම් කාපු නැති ගැහැණු ළමයි. එහෙනම් එකේ තමයි ඉන්නේ.
එකේ ඉන්නවා 16ක්. පිරිඩ් එක සර් අයිස්ක්‍රීම් කාපු නැති පිරිමි ළමයිද? මොකද්ද මට ඇහුන්නේ අංග 4 කියලා දාලා තියෙන සර්. මොකද්ද සර් අංග 4 කියලා දාලා තියෙන්නේ ඔකේ. ඔව් ඒ සර් අයිස්ක්‍රීම් කාපු නැති පිරිමි ළමයිද? ඔව් මෙයාලා අයිස්ක්‍රීම් කාපු නැති පිරිමි ළමයි ටික වටේ ඉන්නේ. එයාට ඒස ඔය හොයාගන්නේම තියන්න ඕනද? මෙතන හදලා පෙන්නන්න ඕනද? හදන ඒවා අවශ්‍ය ගේව ගන්න දරුවෝ. මෙම තොරතුරු වෙන උපසරහනක දක්වන්න අයිස්ක්‍රීම් නොකෑ පිරිමි ළමුන් ගණන කීයද කියලා අහනවනේ. එහෙනම් අයිස්ක්‍රීම් කාපු නැති පිරිමි ළමයි කියන්නේ මේ වටේ ටික අහනවා. යාළුවනේ අයිස්ක්‍රීම් කාපු නැති පිරිමි ළමයි. ඕන මේ වටේ මේ පෙදස් ටික බලන්න ටක් ගාලා. මේ අය කවුද? අයිස්ක්‍රීම් කාපු ගහන ළමයි. අයිස්ක්‍රීම් කාපු ගෑන් ළමයි. මෙයාලා අයිස්ක්‍රීම් කාපු නොකෑ කෑවුණා. මොකද අයිස්ක්‍රීම් කාපු පිරිමි ළමයි. අයිස්ක්‍රීම් කාපු පිරිමි ළමයි. අයිස්ක්‍රීම් කාපු පිරිමි ළමයි. අන්න හරි. මේ ටික වටේ ටික අයිස්ක්‍රීම් කෑපු නැති අයිස්ක්‍රීම් පිරිමි නොකෑ පිරිමි ළමයි. අයිස්ක්‍රීම් කාපු නැති පිරිමි ළමයි. හරි. අර කොනේ තියෙන අයිස්ක්‍රීම් වෑන් එක. අයිස්ක්‍රීම් වෑන් ඕනේ නැහැ. මේ තියෙන අයිස්ක්‍රීම් වෑන් මොකුත් නැහැ. හරිද? ඔය අර ටීවී එකේ ගියපු ඇඩ් එකේ සීන් එකනේ. ඇද්ද මන් දන්නේ නැහැ. හරි. බොණ්ඩ බකලදී. අර ගහලා තියෙන එලිෆන්ට් හවුස් කියලා. හරි. එලිෆන්ට් හවුස් හරි කොහේ හරි තියේවි. ඔන්න හදන්න ටක් ගාලා ගන්න. රෝමිලක්කන් 2 අයිස්ක්‍රීම් නොකෑ පිරිමි ළමුන් ගණන. මෙන්න මේ ගණන අහනවා. එතකොට මේක හොයාගන්න ඕනි. මේ ටික ඔක්කොම 36යිනේ. ඔන්න මෙතෙන්ට සංකේතයක් දාගන්න. x කියලා. 6යි 16යි එකතු කරලා 60න් අඩු කරමු. x එකතු කිරීම මම මේ 36 එක සැරේ ගන්නම්. ධන 36 x ධන මේ 36 ගත්තම ඔක්කොම ඇවිල්ලානේ මේ ටිකත් එක්ක. 36 ධන 16 සමානයි 60ට. x ධන 36 ධන 16 සමානයි 60යි. sorry 16 එන්නේ නැති. x ධන 36 ධන 16 සමානයි 60යි. x ධන 6යි 6යි 12න් දෙක එකක් ඉතිරි 3යි 4යි 5යි 52 සමානයි 60යි. x සමානයි 60 ඍණ 52 අඩු කරා 8යි. එක්ස්ට්‍රා ටක් එනවා. එම නිසා අයිස්ක්‍රීම් නොකෑ පිරිමි ළමයි ගණන කියලා ලියන්න. නිසා අයිස්ක්‍රීම් නොකෑ පිරිමි ළමයි ගණන සමානයි 8යි. ඔය වචන එච්චර මේ නොකෑ ඒක නම් ඉතින් අවුලන්නේ. මේ ගණන් දරුවෝ ඔක්කොම මේ මොඩල් පේපර්ස් ගණන් සෙට් එකක් ඔය. එකේ ඉඳලා දාලා තියෙන. ඊට කලින් මෙහෙමද? මේ ගණන් සෙට් එක මම හදපු ඒවා නෙමෙයි. අර තියරි සෙට් එක ඔක්කොම මම හදපුවා. මේ විභාගයට අහන්නේත් මේ වගේද? අන්න හරි. විභාගයට අහන්නේ ඔන්න ඔය වගේ ගණන්. විභාගයට මේ වගේ. මේ තියෙන පේපර්ස් ගණන්. පාස් පේපර්ස්. මොකද්ද? පාස් පේපර්ස් ගන්න. පාස් පේපර්ස් ගණන් අන්තිමට තියෙනවා. සර් හදපු ගණන් දෙන්නේ නැද්ද? මම හදපු ඒවා තමයි ඔය දීලා තියෙන්නේ. මේ ඊට කලින් තියෙන්නේ 10 වෙනි පිටුවට එනකන් තියෙන්නේ මම හදලා මම ටයිප් කරපු සියලුම ගණන් ටික තමයි 10 වෙනි පිටුවට එන. නෑ ඔය පේපර් වලට එන જાතිය සර් හදපුවා නැද්ද? පේපර් වලට එන જાතිය මම හැදුවේ නෑ. මම ඒවට දරුවෝ මේ මම හදන්නේ තියරි කොටස් තමයි. තියරි කොටස් ටික තමයි මම හදන්නේ. ගණන් ඉතින් පේපර්ස් වල ගණන් තමයි දාන්නේ. එහෙම තමයි ගොඩක්. එහෙනම් සර් කියන්නේ සර්ගේ ගණන් හදලා ගියාම විභාගයට කිසි ගේමක් නැහැ. මෙහෙමයි මගේ ගණන් කියන්නේ මම විභාග වලට සමහර තැන් වලට ගණන් දානවා. ටියුට් වලට ඉතින් ඔය මොඩල් පේපර් ගණන් එහෙම දානවා. හොයාගත්තු ඔය මේ පේපර්ස් වල තියෙන ගණන් තමයි ගොඩක් දුරට ඔය මේවට දාලා තියෙන්නේ. පේපර්ස් ගණන්. දැන් ඔය ටික මේ ඔය හිතින් දාලා ඒ කියන්නේ හිතින් හදාගෙන ඔක්කොම සම්පූර්ණ කරලා ඔය අයිස්ක්‍රීම් කන පිරුණා ඔක්කොම සම්පූර්ණ කරලා මේ අතනට නිකන් උත්තරේ දාන්න බැරිද? මේක සම්පූර්ණ කරන ප්‍රශ්නයක් නැහැ. පුළුවන්. ඒ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔන්න හිතන්න ඔයා මහන්සි වෙලා මේ ඔක්කොම හොයාගන්න. මේක ඔක්කොම හොයනවා. අන්තිමට දෙයියනේ බලන් ගියාම ප්‍රශ්නෙට අහලා තියෙන්නේ මේක දෙයයි. අයියෝ වෙලාව. අපරාධනේ. අයියෝ ශාන්. අයියෝ වෙලාව අපරාධය කියලා හිතනවා. ඒ නිසා මේ අවශ්‍ය කොටස් කියව බලන්න දරුවෝ
මේ දැන් මේක ඕන. එහෙනම් මේක හොයන්න ඕන. එහෙනම් දැන් මේක ඕන. දැන් මේක හොයන්න ඕන. ඒත ඒ අවශ්‍ය වෙලාවට හොයා ගන්න. නැත්තම් ඔක්කොම ටික හොයලා දැම්මට කමක් නැහැ. ගැටලුවක් නැහැ. අර ඒව අහලා තිබුණ නැත්තම් අපරාධේ හොයපු එක. දැන් මේවා අහලා තාම අහලා නැහනේ. අහලා තිබ්බොත් මම හොයනවා. අහලා නැත්තම් හොයන්න ඕනේ නැහැ. සර් අයිස්ක්‍රීම් කාපු කට්ටිය 36යි නේ. හරි. ඔන්න ඊළඟට බලමු. අයිස්ක්‍රීම් නොකෑ පිරිමි ළමුන් ගණන හරි ඒක හරි. අයිස්ක්‍රීම් කෑ මුළු පිරිස ප්‍රතිශතයක් ලෙස දක්වන්න. හරි. අයිස්ක්‍රීම් කාපු මුළු පිරිස නේ 36. එතකොට දරුවෝ මේක ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 60න් 36යි. ගුණ කිරීම 100%. ඔන්න දැන් මෙතන ඉස්සරහින් ලිව්වා අයිස්ක්‍රීම් කෑ මුළු පිරිස ප්‍රතිශතයක් ලෙස. අයිස්ක්‍රීම් කෑ 60. මුළු පිරිස ප්‍රතිශතයක් ලෙස. ඉතින් බලන්නකෝ දැන් මේ ගානෙම මේ අර මනුස්සයා මේවා ඔක්කොම හොයලා අපරාධිත වෙලාව අහලා නැහනේ නේද? තේරුණාද? හරි ඉතින් මේවා අහලා නැහනේ ඉතින්. ඔව්. වෙලාව අපරාධේ. සියයට 60යි නේ. ඊළඟ ගානට එන්න. මේක සුළු කරලා ගන්න. 0.0 කපුවා 6ට එතන 6යි 60යි. අයිස්ක්‍රීම් කෑ මුළු පිරිස ප්‍රතිශතයක් ලෙස 60යි. අයිස්ක්‍රීම් කෑ මුළු පිරිස ප්‍රතිශතයක් ලෙස. හරි. ප්‍රශ්න අංක 6 පටන් ගන්න ඉක්මනින්ම වෙලාව තියෙනවනේ. ඔව් වෙලාව තියෙනවා. ප්‍රශ්න අංක 6 7 මේ 6 වෙන රූපේ අඳින්න ඕනද පොතේ? ඔව් අඳින්න ඕනි. වෙන රූප සරහන ඒක දීලා තියෙන. පොතේ පිටපත් කරගන්න ඕන අපි අනිවාර්යයෙන්. එලි වෙන අතුරා ඒ දැනෙනා හිර වුණා. කවුද ඔය සින්දු කියලා? සින්දු කියන්නේ දිනෙත් තමන්නේ මානසික පීඩනය නැති කරගන්න අපිට හොඳයි. ගණන් කරලා මොන මානසික පීඩනද? මම මේ බලමු මොකද්ද මේ කියන්නේ කියලා. රුඩු විශ්වයේ ඉලසකි ගණන්. අන්න ගණන් ඇදී ප්‍රති හරි. ප්‍රශ්න අංක 6. හැකියාව තියෙන අතහිත දෙන්න කෙනෙක් තමයි නැත්. එක්තරා පාසලක සිටින ගැහැණු ළමුන් හා පිරිමි ළමුන්ගේ විස්තර පහත පරිදි වේ. 10 ශ්‍රේණියේ සිටින සිසුන් ගණන 30යි. 10 ශ්‍රේණිය ඔක්කොම සිසුන් ගණන 30ක් ඉන්නවා. 10 ශ්‍රේණියේ පිරිමි ළමයි ගණන 12යි. පාසලේ සිටින පිරිමි ළමුන් ගණන 128යි. දැන් මොන අපිට ලේසි මේ වැඩේ ලේසිත් කරලා දීලා තියෙන කුලකය ඇඳලා. හරි. ඔය කුලකය අනිවාර්යෙන් පිටපත් කරගන්න. දහය ශ්‍රේණී සිසුන් 10 ශ්‍රේණියේ සිසුන් පිරිමි ළමුන් පාසල් සිසුන් සර්වත්‍ර කුලකයෙන් දැක්වෙන්නේ පාසල් සිසුන්. දහය ශ්‍රේණියේ සිටින සිසුන් ගණන 30යි. එහෙනම් මෙතන 30යි. 10 ශ්‍රේණියේ පිරිමි ළමුන් ගණන 12යි. 10 ශ්‍රේණියේ පිරිමි ළමුන් 12යි කියන්නේ කොතෙන්ටද දාන්නේ? 10 ශ්‍රේණියේ පිරිමි ළමුන් අර මැදට ඡේදනය. ඡේදනය මෙන්න මෙතෙන්ට එන්නේ. 10 ශ්‍රේණියේ පිරිමි ළමුන්. හරිනේ? 10 ශ්‍රේණියේ ළමුන් මේ ඉන්නේ. මේනේ පිරිමි ළමුන්. එහෙනම් මෙතන තමයි 10 ශ්‍රේණියේ පිරිමි ළමුන් 12 ඉන්නේ. පාසලේ සිටින පිරිමි ළමුන් ගණන. පාසලේ සිටින පිරිමි ළමුන් ගණන 128යි. දැන් අන්න ඒක කොහෙටද දාන්නේ? ඒක දාන්නේ අතන උඩට පිරිමි ළමයිගේ උඩට. කොතැනද? පිරිමි ළමයිගේ උඩ අර කෑල්ල. ඒ පරිදිය කෑල්ල දාන්න. පරිදි?
කට්ටේස ඉරක් වගේ දින බෝටරය හරිද? ඔන්න චුට්ටක් බලන්නකෝ. පාසලේ සිටින පිරිමි ළමුන් ගණන 128යි. දැන් 30 දැම්මා වගේ පැත්තෙන් දාන්න. අන්න හරි. මේ තියෙන්නේ. මේ ඉන්නේ පිරිමි ළමුන්නේ. පිරිමි ළමුන් ගාන තමයි 128. වෘතය පරිදිගෙන නෝ කෑල්ලට පරිදිය නෙමෙයි. ඉතින් මේක කියන කුලකය මෙන්න මේ පිරිමි ළමුන් කුලකය මත. හරි පරිදිය තමයි. හරි ගවුලක් නැහැ. මම බැලුවා මොකද මේ පරිදිය කියන්නේ. හරි 128යි. පිරිමි ළමුන් ගාන 128යි. පාසලේ සිටින පිරිමි ළමුන් ගාන 128යි. හරි. සර් ඔව්. ඔය ටියුට් එකේ පාට කරලා තියෙන එක පාට කරගන්න ඕනේ. අඳුරු කරන ලද කොටස ඔව් කියලා තියෙනවනේ. පාට කරගන්න. රෝමිලාකම් එක අඳුරු කරන ලද කොටසට අයත් කුලක අංකණය විස්තර කර අදාළ අවයව ගණන් ලියන්න. අඳුරු කරන ලද කොටසට අයත් කුලක අංකණය විස්තර කර අදාළ අවයව ගණන් ලියන්න. මේක විස්තර කරන්නලු. මේ රෝමිලාකම් එකෙන් කියනවා. මේ අඳුරු කරලා තියෙන එක විස්තර කරන්න බලන්න. පිරිමි ළමයි ඩෑෂ්. පිරිමි ළමයි නොවන 10 ශ්‍රේණියේ ගැහැණු ළමයි. 10 ශ්‍රේණියේ සිටින ළමයි. අන්න ගැහැණු ළමයි. 10 ශ්‍රේණියේ සිටින ගැහැණු ළමයි. කළු පාටයි. 10 ශ්‍රේණියේ සිටින ගැහැණු ළමයි. මෙම පාසලේ මුළු සිසුන් ගණන 250යි. මුළු සිසුන් ගණන 250යිලු. සර් අදාළ අවයව ලියන්නේ කියලා තියෙනව නේද? මොකද 250ක් නම් ගැහැණු ළමයි ගණන සොයන්න. ගැහැණු ළමයි ගණන සොයන්නලු. ඒතකොට ගැහැණු අඳුරු කරන ගැහැණු ළමයි අරකේ අවයව වෙන තියෙනවා. අවයව ගාන ලියන්නේ කියලා තියෙනවා. ඔව් අපිට කියලා තියෙන මෙම පාසලේ මුළු සිසුන් ගණන 250ක් නම් ගැහැණු ළමයි ගණන සොයන්න. එක සැරේ හොයාගන්න පුළුවන්. අර ගාන ඉවර නැතෝ. අර ගාන ඉවර නැහැ. කැලලක් තියෙනවා. අවයව ගණන. නෑ කියන්නේ. මේකේ අවයව ගාන. එතකොට මේක ලියන්න දරුවෝ අවයව මේක අංකණය කරගන්න අක්ෂරයක් නැහැනේ. 18. පහලින් ලියන්න එතකොට මෙතන. මේ ටික ගන්න 30න් 12ක් අඩු කරා 18යි. එකපාරට ලියන්න මෙහෙම ලියමු. 10 ශ්‍රේණියේ සිටින ගැහැණු ළමයි ගණන සමානයි 18යි. රෝමිලාකම් 2 ගැහැණු ළමුන් සංඛ්‍යාව අහනවා. ගැහැණු ළමුන් ගණන. ගැහැණු ළමුන් ගණන. ක්‍රමයක් කියන්න. කොහොමද හොයාගන්නේ? ගැහැණු ළමුන් ගණන හොයාගන්න ක්‍රමයක් කියන්න. 250න් අඩු කරනවා 128. මොකද? 128ක් හරි. 250න් අඩු කරනවා 128ක්. අන්න හරි. ඒ කොහොමද එහෙම ගත්තේ? පිරිමි ළමයි 128යිනේ. පිරිමි නොවන සියල්ල ගැහැණු ළමයි. දැන් ඔක්කොම 250යි. 250න් පිරිමි ටික අඩු කරාම ඉන්නේ ගැහැණු ළමයි. අර 12ත් අයිති 128. ඔව්. මේ 12ත් අයිති පිරිමි ළමයිට. ඇයි දරුවෝ මේ ඉන්නේ පිරිමි ළමයි 12 දෙනෙක්නේ. 10 ශ්‍රේණියේ ඉන්නේ. දෙසිය පණහෙන් 128ක් අඩු කරන්න 2යි 2යි 1යි 8
8යි 9යි 10යි 5යි 122යි. හරි. ප්‍රශ්න අංක 7 පටන් ගන්න ටක් ගාලා. එතකොට සර් අපි අන්තිමට එව්වේ අර මේ අඳුරු කරලා තියෙන කොටසයි අර අනිත් ගැහණු ළමයි ටිකයිනේ. ඔව්. මේක හෙව්වේ නැහැ. තනියම කරන්න දැන් කරගෙන යන්න පුළුවන්. 7 වෙනි උපකුලයක් බලමු කියවලා. සාධයක් සඳහා පැමිණි 30 දෙනෙකුගෙන් 18 දෙනෙක් සිසිල් බීම පානය කළ අතර 14 දෙනෙක් වඩේ කෑමට ගත්. වඩේ කෑමට ගත් සියලු දෙනාම සිසිල් බීම පානයද කළහ. අන්න වැදගත්ම තැන. උපකුලකයා. අන්න උපකුලකයක්. එතනින් තමයි අහුවෙන්නේ. වඩේ කෑමට ගත් සියලු දෙනාම සිසිල් බීම පානයද කළහ. ඔන්න එක යටින් ඉරක් ඇඳ ගන්න එන්න එතනින් තමයි උපකුලකයක් එනවා කියලා කියවෙන්නේ. වඩේ කාපු හැමෝම බීමත් බීලා. නැතු ඉතින් වඩේ නිකන් අහන්න පුළුවන්. සර් සිසිල් බීමද මව්කුලකේ? ගන්නකෝ අරගන්න. තනියම ගන්න. තමන් නිශ්ශබ්ද වෙලා තනියම අඳින්න. මොකද අනිත් ළමයිත් හැමෝම මේක හිතලා අඳින්න ඕනේ. සියලු දෙනාම. මම අර වගේ ප්‍රශ්නයක් අහන්නම් 1 2 කියලා දාලා. එතකොට හරි. හරි දාන්න. වඩේ උපකුලකය කියන ළමයි 1 දාන්න. සිසිල් බීම් උපකුලකය කියන ළමයි අංක 2 දාන්න. උපකුලකේ. එපාර නම් ළමයි ටික හරි. very good. සර් කොහොමද මේ අඩු එක එන්නේ නැහනේ උපකුලක ඒ කියන්නේ වැඩි එකෙන් නැහනේ උපකුලකේට නේද? මෙහෙමයි තේරුම් අරන් තමයි ගන්න ඕන හොඳ. තේරුම් අරගෙන ගන්න. මේ සර් එහෙම තමයි ගත්තේ මේ. එහෙම short terms කියන්නේ නැහනේ කොයිලාකෝ. ඒ කියන්නේ එහෙම නැහනේ. නැහනේ. මොකද්ද? ඒ කියන්නේ දැන් අඩු මේ කුලක දෙකක් තියෙනවා. එකෙන් මේ වැඩි එක උපකුලකයට ඇවිල්ලා අඩු එක කොහොමත් මව කුලකට එන්න විදියක් එහෙම නැහැ. වෙන්න බෑනේ. වැඩි එක තමයි මව් කුලකට එන්න ඕන. අඩු එක තමයි උපකුලකට එන්න ඕන. ඉතින් මේකෙදි එතනින්ම අල්ල ගන්න පුළුවන්. ඔය ඉතින් අල්ලන්න පුළුවන්. මොකද සර් උත්තරේ? ඒක නෙමෙයිනේ දරුවෝ ට්‍රික් එක. ඒක නෙමෙයිනේ. මෙතන තේරුම් ගන්න එක නේ. නේද? තේරුම් ගන්න එපා. තේරුම් ගන්න තු වැඩක් නැහැ. එකද දෙක දෙන්නේ? හරි ළමයි හැමෝම දාලා තියෙන එක. එක. හරි. වඩේ තමයි උපකුලකය. හරි. ඒ පාර හරි හැමෝම හරි. හැමෝම තේරුම් අරන්.
හරි. සාදයක් සඳහා පැමිණි 30 දෙනෙකුගෙන් 18 දෙනෙක් සිසිල් බීම පානය කළ අතර 14 දෙනෙක් වඩේ කෑමට ගත්හ. සාදයට ඇවිල්ලා තියෙන 30 දෙනෙක්. 30 දෙනෙක්ගෙන් 18 දෙනෙක් සිසිල් බීම පානය කරලා 14 දෙනෙක් වඩේ කෑමට ගත්හ. වඩේ කෑමට ගත් සියලු දෙනාම වඩේ කාපු හැමෝම සිසිල් බීම බීලා. වඩේ කාපු හැමෝම මේ ඇතුළේ ඉන්න හැමෝම බීමත් බොනවා. එහෙනම් මේ ඇතුළේ තමයි වඩේ ඉන්නේ. ඇතුළේ වඩේ. එළියේ තමයි සිසිල් බීම. සිසිල් බීම. හරිද? වඩේ කාපු හැමෝම සිසිල් බීමත් බීලා තියෙනවා. නමුත් සිසිල් බීම බීපු හැමෝම වඩේ කාලා නැහැ. දැක්කනේ? අන්න තේරුම් ගන්න ඕන. මේ ඕක ඉතින් අර මෑන්ස් කිව්වේ ඒ විදිහට හරි ඉතින්. ඒක ඉතින් ඔය ඒක හරි. වැඩි කෙනා තමයි මව් ලොකු කුලකට එන්නේ. අඩු අවයව ගන්න තමයි උපකුලකට එන්නේ. මේ කතාවත් හරි. හරි. ඒකට මෙතනින් හිතන්න. ඒක මන්නේ හොයාගත්තා. ඔව් හොයාගත්තා. ඉතින් ඒක හරි. ඒක දන්නේ නැහැ. ඒක හරි වුණාට මේ එහෙම ගන්න ඉතින් හිතලා ගන්න හිතන්නේ ගණන් ඉතිහාසයේ රණ්ණකුරෙන් ලියවෙයිද දන්නේ නැහැ මගේ නම. ඔව් අම්බෝ ඉතිහාසයේ රණ්ණකුරෙන් අංගොඩ හරිද? ගැම්මත් 18 දෙනෙක් සිසිල් බීම පානය කරලා එහෙනම් සිසිල් බීම 18යි. ඒ ටික මෙතෙන්ට එන්නේ. 14 දෙනෙක් වඩේ. එහෙනම් වඩේ එන්නේ මැදට. 14 වඩේ. එතකොට සිසිල් බීම පමණක් අරගෙන තියෙන්නේ 4 දෙනයි. 18න් 14ක් අඩු කරනවනේ. 4යි. හරි දැන් බලන්න කියලා තියෙන කොටස් වෙන සටහනක් නැද තොරතුරු හරි දැක්කුවා. සිසිල් බීම පමණක් පානය කළ අය කී දෙනෙක්ද? ඔන්න 4 දෙනයි. සිසිල් බීම පමණක් පානය කළ අය ගණන සමානයි 18 ඍණ 14 සමානයි 4යි. රෝමිලක්කන් 3. සිසිල් බීම නොගත් සියලු දෙනාට තේ දෙන ලද නම් සාදයට පැමිණි අයගෙන් කුමන භාගයක් තේ පානය කළේද? මෙන්න දරුවෝ අලුත් කොටසක්. සිසිල් බීම නොගත් සියලු දෙනාට සිසිල් බීම ගත්තු අය නෙමෙයි ඉන්නේ. නොගත් අය කියන්නේ වටේ. 4 දෙනෙක්. මෙන්න මේ සිසිල් බීම ගත්තේ නැති අයට මොනවද දීලා තියෙන්නේ? තේ දීලා. සිසිල් බීම නොගත් සියලු දෙනාට තේ දෙන ලද නම් සාදයට පැමිණි අයගෙන් කුමන භාගයක් තේ පානය කළේද? එහෙනම් මේ වටේ ඉන්නේ මොනව පානය කරපු අයද? තේ පානය කරපු අය. අන්න ඒ ටික හොයාගන්න. මේ ටික 18යිනේ. 30න් 18ක් අඩු කරන්න. එතකොට එනවා තේ පානය කළ අය ගණන. ඒක හොයාගෙන එක භාගයක් ලෙස ගන්න. තේ පානය කළ අය ගණන 30න් 18ක් අඩු කරන්න. දැන් මසක මල ගෙදරක්ද හොය. වෙන්නේ නැතිනේ. මල ගෙදර. හැබැයි මල ගෙදර වඩේ දෙන්නේ නැහනේ. පොඩි රස. ඕනේ. වඩේ දෙන මල හරි. 30න් 18ක් අඩු කරා. ඔන්න මෙතන 2යි 1යි 12යි. එතකොට මේ අපිට කියලා තියෙන මේක භාගයක් ලෙස සාදයට පැමිණි අයගෙන් කුමන භාගයක් තේ පානය කළේද? එහෙනම් එය භාගයක් ලෙස ගත්තොත් 30න් 12යි. 12යි. එය භාගයක් ලෙස 30න් 12යි. සාදයට ආවනේ ඔක්කොම 30 දෙනෙක් 30න් 12යි. හරි. ලියන්න එය භාගයක් ලෙස කියලා ගත්තත් ඇති. එය භාගයක් ලෙස 30න් 12 සරල කරන්න. ඔක ඔතනම කපන්න නැතුව සරල කරන්න. 6න් කපන්න පුළුවන් නේ. 12ට 6 ඒවා 2යි 30ට 6 ඒවා 5යි. 5න් 2යි. සෝක මේ සරල කරන්න වගේ අව සරල කරනවද? ඔව් සරල කරන්න. හරි. ඊළඟට ප්‍රශ්න අංක 8
8 හදන්න 8 9 10 තව ගණන් 3යි තියෙන්නේ. ඉවරයි එතකොට. හෝම්වර්ක් 10 වසර ඉවරයි. ඊට පස්සේ ඊට පස්සේ මේ 11 ඔයගොල්ලන්ට ඕනයිද? නැත්නම් මම 11 වසරට විතරක් 11 ටික කරන්නද? නෑස අපිත් කරමු. පාට කරනවා මොකද කියන්නේ පාට කරන්න කැමතිද? ඒ කියන්නේ කුලක 3ේව තියෙන 11 වසරට. කමන්නේ කරමු. පාට කරමුකෝ ඔය ඒවට මොන්ටිසෝරි ඉඳන් ආවා. හරි එහෙනම් ඔයගොල්ලන්ටත් එක්ක එහෙනම් මේ ටයිම් එකේම කරන්න. හැමෝටම. මොකද හෝම්වර්ක් මොනවයි හරි අපි තව ගානක් හදාගන්න පුළුවන් වෙලාව තියෙනවා. 9:59. 8ත් හදන්න. 8ත් හදන්න. ඉතල වතර පිටට පුන්න. මොකද්ද? අට 9 10 ඔක්කොම ටික හදන්න ඕන. වෙළඳ සැලකට පැමිණි 100 දෙනෙකු පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී පහත් තොරතුරු ලැබුණු අතර වෙළඳ සැලට පැමිණි පිරිමි ගණන 45කි. සහල් මිලදී ගත් අය 65කි. පිරිමි සහල්. සහල් මිලදී නොගත් කාන්තාවන් ගණන 15ක්. පිරිමි M සහල් මිලදී ගත් R ලෙස මෙම තොරතුරු වෙන රූප තරංගක දක්වන්න. හරි. මේ ගැහණු සහල් ගන්න බැරිද නෑ මේ පාරේ ඉන්නේ පිරිමි. ඒකට පිරිමි තමයි කලයට ගිහිල්ලා තියෙන්නේ. මොකක් කඩේන්නේ මොකක් පිරිමි පොලේනේ ගෑනලා පිරිමි වෙළඳසැලට ඔක්කොම 100 දෙනෙක් ගිහිල්ලා සර්වත්‍ර කුලක 100යි. මෙයාලා සහල්නේ. ගැහණු සහල් කියලා ගත්තොත් වැරදිද බෑ අපිට කියලා තියෙන එකෙන් ගන්න. සහල් වර්ග තියෙන. හරිද? හරි. වෙළඳ සැලට පැමිණි පිරිමි ගණන 45යි. පිරිමි ගණන 45යි. ඊළඟට සහල් මිලදී ගත්ත අය 65යි. සහල් මිලදී ගත්ත අය 65යි. සහල් මිලදී නොගත් කාන්තාවන් ගණන 15යි. සහල් මිලදී නොගත් කාන්තාවන්. අන්න යාළ කොහෙද ඉන්නේ කියලා හොයා ගන්න ඕනේ. දැන් පෙදෙස් ටිකට 8ක් දාලා ගමු. මේ කවුද මේ? මෙයාලා කවුද? පිරිමි. සහල් නොගත් පිරිමි. මේ සහල් ගත්ත පිරිමි සහල් ගත්ත පිරිමි. මේ සහල් ගත්ත ගෑනු ළමයි සහල් ගත්ත ගෑනු ළමයි නෙමෙයි කාන්තාවන්. මෙයා පිරිමි නම් කාන්තාවන්. අනේ මන්ද. හරි හරිනේ? ගණන් ළමයි. හරි. සහල් ගත් කාන්තාවන්. මේ සහල් ගත්තේ නැති කාන්තාව සහල් ගත්තේ නැති කාන්තාවන්. හරි. ආන්න එක තමයි දාන්න තියෙන්නේ. අපි මේක කියලානේ මේ සහල් මිලදී නොගත් කාන්තාවන් ගණන 15යි. එහෙනම් මෙන්න මේ ටික තමයි 15. සහල් මිලදී නොගත් කාන්තාවන් ගණන 15යි. පිරිමි M කියලා ගන්නලු. සහල් R කියලා ගන්නලු. සහල් රෝමි ලකන් 1 සහල් මිලදී ගත් පිරිමි අය ගණන සොයන්න. සහල් මිලදී ගත් පිරිමි. හරි. මෙන්න මෙයාලා හොයන්නලු. සහල් මිලදී ගත් පිරිමි. කොහොමද ගන්නෙ? ඕනනම් සංකේතයක් දාගන්න x කියලා. එතකොට මම මේක ඔක්කොම ගන්නම් එක සැරේ. එතන මෙයා 65 ඍණ x නේ. මෙයා 45 ඍණ x. මෙයා ඔක්කොම මම එක සැරේ ගන්නවා 45යි කියලා. 45 එකතු කිරීම. ඊළඟට මේ චුට්ට.
65 රින x එකතු කිරීම ඊළඟට 15 සමානයි 100යි. හරිනේ. ඔන්න 45 ගත්තම මේ දෙකම එනවා 45 එකතු කිරීම 65 රින x එකතු කිරීම 15 සමානයි 100යි. රින x එක මෙහෙට දාලා 100 මෙහෙට ගන්න. රින x එක මෙහෙට ගියා ධන x වුණා 100 මෙහෙට ගේන රින 100යි. එතකොට 45 ධන 65 ධන 15 රින x එක එහා පැත්තට ගියානේ ධන x 100 මෙහෙට ආව රින 100යි. ආන්න අර මං ඉස්සෙල්ලා කිව්ව කතාව. x හොයාගෙන ක්‍රමය මොකද්ද? 45යි 65යි 15යි එකතු කරා. 45යි 65යි 15යි එකතු කරා. ඒන එකතුව මේ 100ෙන් අඩු කරා. දැක්කනේ? ඒකම තමයි මෙතනත් ආවේ. 45යි 65යි 15යි එකතු කරා. ඒන එකතුව 100ෙන් අඩු කරා. 5 10 15න් 5 එකක් ඉතිරි 10යි 11යි 12යි 125 රින 100 සමානයි x x සමානයි 25යි x සමානයි 25ක් ගත්තොත් ළමයි අත උස්සන්න මේ මැද 25යි හරි දැන් ලියන වාක්‍යකින් එම නිසා සහල් මිලදීගත් පිරිමි අය ගණන සහල් මිලදීගත් පිරිමි අය ගණන සමානයි 25යි. පිරිමි සහ පිරිමි කියලා සහල් කියලා ගත්ත එකට ගත්ත සාධකය මොකද්ද? උතන පිරිමි කියලා ගන්න. මොකද? ආ මට ඇහුන්නේ උතන එක කුලකයක් පිරිමි උතන එක කුලකයක් පිරිමි කියලා ගන්න ගත්ත සාධකය මොකද්ද? පිරිමි කියලා ගන්න දරුවෝ මේක කියලා තියෙනවනේ මුලින්ම ගාන කියනවනේ වෙළඳ සැලට පැමිණි පිරිමි ගාන 45යි කියලා. එතකොට පිරිමි කුලකයක් අපි දන්නවනේ. පිරිමි ගාන මෙච්චරයි කියලා දන්නවනේ. ආන්න ඒකයි පිරිමි කුලකයක් ගත්තේ. ඒ වගේම සහල් මිලදී ගත්ත ඔයත් දන්නවනේ 65යි කියලා. අන්න ඒ නිසායි මේ සහල් මිලදී ගත්ත ඔය 65ක් කියලා ගත්තේ. අපි දන්නේ මේකට ගැහැණු ළමයි ගැහැණු ඔක්කොම කීයක් ආවද කියලා. ගැහැණු හොයා ගන්න තමයි වෙන්නේ. දැන් මේක ඔක්කොම ගැහැණු ළමයි ගාන හොයා ගන්න ඕන නම් කාන්තාවන් ගාන හොයා ගන්න ඕන නම් මේ 100න් 45ක් අඩු කරලා තමයි ගන්න වෙන්නේ. එතකොට ඒක මේ අපිට ආයි හොයලා ගන්න වෙනවා. දැන් අපිට දීපු ඒවා තමයි මේ විදිහට කුලක ලෙස ගන්න. ගානේ කියවෙන විදිහට රූපය අඳින්න. එතකොට හරි. රෝම ඉලක්කම් 2 m ඡේදනයේ r dash මගින් කුමක් අදහස් වේද? අන්න හොඳ කොටසක්. සහල් නොගත් පිරිමිද? ඡේදනය r dash මගින් කුමක්ද අදහස් වෙන්නේ? මෙයා හොයාගන්න මුලින්ම මොකද්ද මේ පෙදෙස කියන එක? m නම් m ට අයත් ඒවට හරි දාගන්න. m නම් m ට අයත් ඒවට හරි දාගත්තා. r dash නම් r ට අයිති නැති ඒවට හරි දාගන්න. r ට අයිති නැති ඒවා මේ ටිකයි මේ වටේ ටිකයි. එන්ටෝයි අර පට්ටි. ඡේදනය නම් හරි දෙකක් වැටිච්ච ටික. මෙන්න මේ ටික. දැක්කනේ? එහෙනම් ඔය m ඡේදන r dash කියන්නේ ඔන්න ඔය පාට කරපු ටික. මේ පාට කරපු ටික මොකද්ද දැක්වෙන්නේ? සහල් අරගෙනද? නෑ. සහල් නොගත් පිරිමි. නොගත් පිරිමි. සහල් නොගත් පිරිමි. මොකටද දැන් කඩේ ගියේ? කඩේ ගිහිල්ලා හොයාගන්න. සහල් නොගත් පිරිමි. හරි. රෝම ඉලක්කම් 3 පිරිමි සියල්ලෝම සහල් මිලදී ගත්තේ නම් එය දැක්වෙන නව වෙන් සටහනක් අඳින්න. පිරිමි හැමෝම සහල් අරගෙන. දැන් මේ වෙන් සටහන වෙනස් වෙන්න ඕනි. කල්පනා කරලා අඳින්න. පිරිමි හැමෝම සහල් මිලදී ගත්තේ නම් එය දැක්වෙන නම් වෙන් සටහනක් අඳින්න. දැන් මේ පිරිමි හැමෝම හාල් ගන්නවා නම් පිරිමි කියන්නේ කොහෙටද යන්නේ? පිරිමි ටික කොහෙටද යන්න ඕනේ එතකොට? අඩේ යනවා. අඩේ පිරිමි කොහෙටද යන්නේ? මරන්න වටින. අයියෝ මන් දන්නේ නැහැ. දේව. සාදේ පිරිමි හැමෝම හාල් ගන්න නම් කඩේ යන්න ඕන. ඔය දඬුල කන්නේවනේ කියන්නේ. ඒක තමයිනේ. හරිද? මං අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නකෝ. ආගන්න කඩේ යනවා.
පිරිමි ටික මේ පිරිමි හැමෝම හාල් ගන්න නම් කොහෙද යන්න ඕන? කඩේ තමයි. මං හාල් ගන්නවද කරනවා? මේ පිරිමි ටික කොතෙන්ටද එහෙනම් මේ කුලකේ එන්න ඕනි? එහා පැත්තට. සහල් කුලකය කල්පනා කරන්නකෝ. සහල් පිරිමි හැමෝම සහල් ගත්තා නම් පිරිමි හැමෝම සහල් ගත්ත නම් පිරිමි කියන කුලකය මේ සහල් ඇතුළට රිංගන්න ඕනි. ඒක තමයි කිව්වේ. උපකුලකය කිව්වේ කඩේ යන්න ඕන කියලානේ. දනුලට රින්ගන් හරිනේ. එහෙනම් මේ පිරිමි ටික මෙන්න මේ ඇතුළට රිංගන්න ඕන. එහෙනම් දරුවෝ දැන් උපකුලකයක් වෙන්න ඕන කවුද? පිරිමිද සහල්ද? පිරිමි පිරිමි උපකුලකයක් වෙන්න ඕන. අලුත් වෙන සටහන අඳින්න. එතකොට මේ පිරිමි ටික තමයි ඇතුළට එන්නේ. මෙන්න ඇතුළට ආපු පිරිමි ටික. මෙන්න සහල්. හරි. දැන් දරුවෝ මේ වෙන් සටහන ඔහොම නිකන් ඇඳලා මදි. ඒකේ මේ අවයව ගානක් දාන්න. හරි. අවයව ගාන කොහොමද? දැන් මේකෙන් කියවෙන ඕනේ පිරිමි හැමෝම මේ ඇතුළේ ඉන්න පිරිමි හැමෝම සහල් අරගෙනනේ. ආව් පිරිමි ඉන්න හැම කෙනාම සහල් අරගෙන. එහෙනම් මේකේ ඔක්කොම පිරිමි කී දෙනෙක් ඉන්නවද? ඔක්කොම පිරිමි 45යි. 45යි. ඔය 45 දැන් මැදින් දාන්න පුළුවන්. ඇයි හැමෝම සහල් අරගෙන? පිරිමි හැමෝම සහල් අරගෙන. එතකොට මේ සහල් ගත්තු අය ගාන මෙන්න මෙතන මොකද වෙන්නේ? මේ ඇතුළේ 45යි. හරි. දැන් එතකොට අපිට මෙතෙන්ට දැන් වටේ කොහොමත් 15 තමයි. මේ තියෙන්නේ මේ හරි ඔතෙන්ට සහල් ගත්තු නැති ඔතෙන්ට කාන්තාව දානවා ටික. සහල් ගත්ත ගහනවා ඔව් ඒ ටික 15ම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. මට තියෙන ප්‍රශ්නේ මෙතෙන්ට 65මද නැත්නම් ඒක වෙනස් වෙයිද? වෙනස් වෙනවනේ වෙනස් වෙනවනේ. මෙන්න බලන්න ඇයි වෙනස් වෙන්නේ? ඇයි දරුවෝ? මෙතන ඉන්න සෙට් එකත් මේක ඇතුළට රිංගුවම සහල් ගත්තු අය ගාන මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් මේ එක 65ක් නෙමෙයි. මේක වැඩි වෙනවා. ආන්නේ කොනනම් අපිට හොයාගන්න පුළුවන්. මේකේ අහලා නැහැ එච්චර කොටස් ගොඩක්. වඩා හොඳයි ඉතින් ඒවා දැක්කුවම. හරි. කොහොමද හොයාගන්නේ ටික? 115ක් අඩු කරනවා එහෙම බෑනේ. 115ක් අඩු කරලා හරි මෙතන පුළුවන්. හරි එහෙම හරි 115ක් අඩු කරලා මේක ගන්න පුළුවන්. ඔව්. හරි. වැඩේ ඕකේ. 115ක් අඩු කරන්න. කීයක් ආවද? 115ක් අඩු කරා 85යි. ඔය 85 ගන්න තවත් ක්‍රමයක් තියෙනවා දරුවෝ. මේක ලේසි කමන්නේ. තව ක්‍රමයක් තියෙනවා 85 හොයාගන්න. ඒ මොකද්ද? මෙන්න මෙතන පිරිමි ටිකනේ දරුවෝ මේ ඇතුළට එන්නේ. නේද? මෙතන ඉන්න පිරිමි ටික හොයාගෙන ඒ ආපු ගාන 65ට එකතු කරත් වැඩේ හරිද නැද්ද? දැන් මේ පිරිමි ටික නේද මේ ඇතුළට යන්නේ. මේ ටික කොහොමද ඇතුළේ ඉන්නවනේ. මේ සෙට් එකත් මේක ඇතුළට එනවනේ. මෙන්න මෙතන ඉන්න පිරිමි ටික හොයාගත්තා නම් වැඩේ හරිනේ. අපිට x ආව මෙතන 25ක්. 45න් 25ක් අඩු කරාම එනවා අපිට මෙතන 20යි. එහෙනම් මේ 20යි 65යි එකතු කරාම අර උත්තරේ එනවද නැද්ද? එනවා. 20යි 65යි. ඒ 20 ගත්තේ මොකද? 20 ගත්ත එක විස්තර කිරීමක් 20 ගත්තේ මෙහෙම. මෙතන 25යිනේ. මේ ටික 25යිනේ. 45න් 25ක් අඩු කරා 20යි. හරිද? අන්න ඒ 20ක් දැන් මේක ඇතුළේ රින්ගන නිසා 20යි 65යි එකතු කරලා 85යි. තේරුණාද? ඔව් ඕන්න මේ වටේ ටික ලියන්නත් පුළුවන්.
දැන් ඔය වගේ එක වෙන රූප සටහනක දක්වන එක කොච්චර බලාපොරොත්තු වෙනවද මගේ ස්ක්‍රීන් එකේ? මෙච්චර දෙයක් මෙහෙමයි. අපිට ගාන කියන එක. මෙම පීමිසියාලම සහ මිලදී ගත්තේ නම් එය දැක්වෙන 9 වෙනි සටහනක් අඳින්න. එතකොට අපිට කියනවා අවයව ගණනක් සමග. ඒවයි පෙදෙස්වල අවයව ගණනත් එක්ක අඳින්න කියලා ගාන කියනවා. මේක නම් එහෙම අවයව ගණන අඳින් මේ දාන්න කියලා නෑනේ. ඒ නිසා මේක නම් බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට උපකුලකයක් ලෙස දැක්වීම පමණයි. හරිද? හැබැයි විභාගෙට සමහර ගණන් තියෙනවා. මේ අවයව ගණනක් දක්වන්න කියලා. ඒ නිසායි මම මේ ටිකත් එක්ක කියලා දුන්නේ. මේවා දක්වන්න කියලා කියන්න පුළුවන්. හරි. ඒ නිසා මේවා දාන්නත් පුළුවන් වෙනවා. දැක්කනේ ගත්තා. හරි. ඕන ඉක්මනින් අවශ්‍ය ටික ලියා ගන්න. අපිට දැන් ඉතින් වටේ ටිකත් හොයාගන්න පුළුවන්. 85න් 45ක් අඩු කරන්න මේ ටික එනවා. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා මේ ටික හොයාගන්න. මේකෙන් බලලා හොයාගන්නත් පුළුවන්. මේක දිහා බලලා. ඒ කොහමද? මේක දිහා බලලා මේ වටේ ටික හොයන ක්‍රමය මොකද්ද? මේ වටේ ඉන්නේ කවුද? සහල්ගත කාන්තාව. සහල් ගත්තු කාන්තාව. කොහොම මේකේ සහල් ගත්තු කාන්තාව කොහෙද ඉන්නේ? එතනනේ. අන්න ඒ ටික හොයාගත්තා නම් හරිනේ. 65න් 25ක් අඩු කරන්න. 5න් 5 බිඳුවයි 6න් 2ක් 4යි. 40යි. මෙතෙන්ට 40ක් එනවා. හරිනේ. අන්න ඒ 40 තමයි මෙතෙන්ටත් එන්නේ. බලන්න ඇත්තද කියලා? 45 40 85 නේ. වැඩේ සෙට් නේ ගන්න. තේරුණාද? වැඩේ ඕකේද? ඔව්. හරි. ඒවත් එක්ක දාගෙන අතර දරුවෝ හොඳට මේ ගාන ඔයගොල්ලන්ට කියන ඕන පැත්තකට කරකවල ගන්න පුළුවන්. දැක්කනේ? මෙතනින් ගත්තත් ඔක දෙන්න පුළුවන්. මේ ගාන ආයෙ හදන්න වඩා හොඳ ගානක් මේක. නියම ගානක්. පිරි ගානක්. මේ වගේ ගානක් එනවා විභාගෙට. ඔය වගේ වෙනස් කරන්න එනවා. විභාගෙට ඔය වගේ වෙනස් කරන්න එනවා. මට මතක විදියට 2020 හෝ 19 ආවා. ඒ කියන්නේ මේ ගිය අවුරුද්දේ හෝ ඊට මුලින් අවුරුද්දේ ආව මේ විදියට වෙනස් කරන්න. ඒකේ මට මතක විදියට අවයව ගණනක් දාන්න. O level ඔව් O level විභාගෙට. O level විභාගෙට ආවා. පොඩ්ඩක් ඉන්න මම බලලා කියන්න මේ මොන අවුරුද්දද කියලා. හරියටම. කවුරුද්දක ආවා. ඔහොම බලලා කියන්නකෝ 2022 ඉන්නේ මොකද්ද කියලා. මේ වැට නිදාගෙන හීනෙන් පෙවුනොත් මම කියනවා. හීනෙන් 2020 නෑ. 2019 නෑ. ඉස්සේ බලමු. මොකක් හරි එකක තිබුණා මට මතකයි. හරි. මෙතන හොයාගන්න නෑදරු මම බලලා කියන්න මොකක් හරි පේපර් එකක පාස් පේපර් එකක තිබුණා. ඔය වෙනස් වෙන්න ඕන විදිය. ඔව්. මෙතන හොයාගන්න නෑ. අද දවල්ට සීට් ආවනේ. අදට වැඩ ඉවර කරනවා. අදට කියන්නේ දැනට වැඩ ඉවර කරනවා. මේ දවල්ට ආයි දවල්ට සූත්‍ර ඊළඟට ශීඝ්‍රතාව පටන් ගන්න. හරිනේ? එහෙනම් හැමෝටම ආයුබෝවන් පුතේ. දුසරණයි. ආයිබෝවන් සර් බුදු සරණයි.